සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. අද දවස නම් ඉතින් ඔබට සුබද අසුබද කියන කාරණය මම හරියටම දන්නේ නැහැ. කෙසේ නමුත් දේශනේ ආරම්භ කිරීමේදී ඔබේ මනස මේ වන විට පවතින සුබ අසුබතාවයකට ලක්ව තිබුණත් මේ දේශනේ අවසන් කිරීමේදී මම ඔබේ මනසේ සුබතාවයේ ඉහළටම වර්ධනය කරලා ජීවිතය කියලා කියන්නේ විඳවන දෙයක් නෙවෙයි විඳින දෙයක් බවට ප්‍රත්‍යක්ෂ කරන. සියලු දෙනාම ඊටම ආදරෙන් පිළිගන්නවා මගේ සුවිශේෂිත දේශනය සඳහා. අද දවසේදී අපි මේ සිදු කරන දේශනය පිළිබඳ ප්‍රථම අධ්‍යයනයේදී කෙටි හැඳින්වීමක් කරලා ඒ දේශනයේ අරමුණ පිළිබඳව ඔබට යම් කිසි විශ්ලේෂණයක් කරලා මම බලාපොරොත්තු වෙනවා දේශනයේ සඳහා අවතීර්ණ වන්න. මම අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිතයේ තීරණාත්මක මොහොතක සිටින සිසුම් පිරිසකට. සමහරක් විට මම දන්නවා අද මම මගේ දේශනය කරාට පස්සේ මේ දේශනයට සම්බන්ධ වෙලා ඉන්න ඔබ ඔබේ ජීවිතය අනාගතය කළමනාකරණය කරද්දී ඒක සාර්ථක කරගන්නටත් අසාර්ථක කරගන්නටත් මගේ වදම් පෙළ යම් ආකාරයේ වැදගත්කමක් සම්පාදනය කරයි. මම මේ කතා කරන මයික්‍රොෆෝනය අතට අරගෙන මම මේ පන්ති පවත්වන මගේ ප්‍රධානම මහනුවර ආයතනය වන නම්බසිරු ආයතනයට ඇවිල්ලා සාමාන්‍යයෙන් සුපුරුදු පරිදි සැහැල්ලුවෙන් ළමයින්ට උගන්වන සිංහල දේශකවරයෙක් මම. පසුගිය අවුරුදු 5 තුල මම ක්ලාස් කරලා දැනට අවුරුදු 5යි. ඒ අවුරුදු 5 තුල දිස්ත්‍රික් ප්‍රමුඛයන් සහ ඒ සාමාර්ථ බහුල ප්‍රමාණයක් දියත් කරමින් ඒ සාමාර්ථ ප්‍රමාණය එකතුව ගත්තොත් ඒ සාමාර්ථ 3000ක් විතර මම හදලා තියෙන්නේ බොහොම සැහැල්ලුවෙන් ඇවිල්ලා ළමයින්ට උගන්වලා. ඒ සැහැල්ලුව මගේ ඉගෙනීම් ශෛලිය තුල තිබුණට ඒ සැහැල්ලුවත් එක්ක මගේ දැනුම් පද්ධතියේ තියෙන සංකීර්ණත්වය දරුවන්ට සිංහල විෂය ඉගෙන ගැනීමේදී සාර්ථකත්වයක් කරා ගෙන යන්නට මට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ හැම මොහොතකම මම මගේ නිවසින් පිටත් වෙලා දරුවන්ට උගන්වනවා කියන පදනමින් බොහොම සැහැල්ලුවෙන් ඇවිල්ලා ළමයින්ට උගන්වනවා. හැබැයි අද වගේම හැම අවුරුද්දකම දරුවන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ මම A level exam එක සඳහා දරුවන්ව සූදානම් කරන මුල් දිනේදී නැත්නම් ඒ සාමාන්‍ය පෙළෙන් පසු අපි දරුවන් ආමන්ත්‍රණය කරන ප්‍රථම දිනේදී මම දරුවන්ට ආමන්ත්‍රණය කරන්නේ සැහැල්ලුවෙන් ඇවිල්ලා නමුත් දැවැන්ත වගකීමක් මගේ හිසේ තබාගෙන. ඒකට හේතුව අද මම කියන වචනකින් මේ දේශනයට සම්බන්ධ වෙලා ඉන්න යම්කිසි දරුවෙක්ගේ අනාගතය කියන දේ හරියට දරුවෙක්ට හදාගන්න යම් අසසිල්ලක් සම්පාදනය වෙනවා. අද මම කියන දේ හරියට තේරුම් ගත්තහම ළමයි තව අවුරුදු 10කින් කළ යුතු දේ අද හිතලා තමගේ ජීවිතයේ සාර්ථකත්වයේ කරා යන්නට ඒක යම්කිසි අත්දැකීමක් කරගන්නවා. මම වයස අවුරුදු 30ක තරුණ ගුරුවරයෙක්. අද මම ලංකාවේ පදින හොඳම වාහනයක් පදිනවා. අද මට ඇත්තටම සෑහෙන මට්ටමේ සම්පත් ප්‍රමාණයක් මම උත්පාදනය කරලා තියෙනවා. අද දවස වන විටදී YouTube channel එකේ ගැහුවත් Facebook එකේ ගැහුවත් මම මගේ නම හදලා තියෙනවා. එතකොට අද රටම කතා කරන ගුරුවරයෙක් බවට පත් කරලා මම මගේ නම හදාගෙන තියෙන්නේ මගේ පුතේ අවුරුදු 10කට කලින් මාත් ඔයාගේ තැන ඉඳලා ඔය විදිහටම හරියට වැඩ කරලා A level සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගෙන ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය හදාarලා සෑහෙන කැපකිරීම කරලා මෙතනට ඇවිල්ලා තමයි අද සාර්ථක මිනිස්සෙක් බවට පත් වෙලා තියෙන්නේ. ඒතර මම හිතනවා අර සමහරක් විට වයස අවුරුදු 60 70ක ගුරුවරයෙක් ඔබව ආමන්ත්‍රණය කරනවට වඩා මගේ වයසේ ඉන්න තරුණ ගුරුවරයෙක් විදිහට මම ඔබව ආමන්ත්‍රණය කරන එක හරි ෂෝක් වැඩක්. ඒකට හේතුව ඒක යථාර්ථවාදී. මොකද මට ඇත්තටම මේ දේශනේ කරද්දී බලන්න තියෙන්නේ අද මම ඉන්න තැන ඉඳලා පිටිපස්සට හැරිලා මගේ අතීතයේ දෙස. එතකොට මගේ ඒජ් එකේ හිටපු මගේ වයසේ හිටපු
සමකාලීනයන්ගේ අතීතයේ දෙස මට බලන්න තියෙනවා. ඒතර මම ඉන්න තැන ඉඳලා අවුරුදු 15ක් පිටිපස්සට ගියොත් ඔයා හිටපු තැන එදා මාත් හිටියා කියලා මට මතක් වෙනවා. මීට අවුරුදු 15කට කලින්. එතෙන් සිට අද දක්වා මම කරලා කියපු දේවල් මම අද ජීවිතයේ සාර්ථකත්වයට ආපු මාවතේ යම්කිසි දිගහැරුමක් කරන්නට තමයි අද දවසේ මම ඔබට මේ පණිවිඩය දැනුවත් කිරීමට පැමිණි. ඒ නිසා අද කතා කරන්නේ මම උගන්වන සිංහල විෂය ගැන නෙවෙයි. අද කතා කරන්නේ A level subject එක්ක අන්තර්ගත තොරතුරු ගැන නෙවෙයි. අද කතා කරන්නේ ඔබේ අනාගතය පිළිබඳව. ඒ අනාගතය තමයි ඔබව ජීවත් කරවන්නේ මේ ලංකාව කියන ගෙන්දගම් පොළොව තුල නැගී සිටීමට ඔබේ දෙපයින් නැගී සිටීමට ඒ දෙපය හරි ගස්සන්න. මම ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා දුවේ පුතේ ජීවිතේ දිනන දවස අද බවට පත් කරගෙන මේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න ඔක්කොටම කලින් කොන්ද කෙලින් තියලා වාඩි වෙන්න සිරස් අතට ඉන්න හොඳ හුස්මක් අරගෙන හුස්ම පිට කරන්න. අද අපි මේ කතා කරන්නේ ඔබේ අනාගතය ගැන. අපි අපේ අනාගතය ගැන කතා කරද්දී බොහොම සංයමයෙන් බොහොම සබුද්ධිකව ලෙන්ගතුව හෘදයාංගව මේ වැඩේට සම්බන්ධ වෙන්න. මෙතනදී මම ඔබට සහෘදෙක් වගේ තමයි මේ දේ කියලා දෙන්නේ. අද මම ගුරුවරයෙක්ගේ කියන චරිත භූමිකාවෙන් පහළට බැහැලා මගේ එවුන් කියලා හිතාගෙන දුවල පුතාලා උඹලට ජීවිතේ කියලා දෙන්නේ හරියට යම්කිසි තැනක් හදන්න. දැන් උඹලා හිතයි අනේ සර් මේ සෙමිනාර් එක තියලා හරි සර් උත්සාහ කරන්නේ සිංහල කරන ළමයි ටික අරගෙන සිංහල උගන්වන්න. මට එහෙම සෙමිනාර් කරලා ළමයි හිඟා ගන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ ලංකාවේ. මොකද අද වෙද්දි මම ක්ලාස් කරපු මහනුවර කුරුණෑගල මාතලේ කියන දිස්ත්‍රික්ක තුනේ විතරක් නෙවෙයි ලංකාවේ සෙසු පළාත්වලත් දැවැන්තම ඔන්ලයින් පන්ති හදපු ගුරුතුමා විදිහට තමයි ඔබ ආමන්ත්‍රණය කරන්නේ. මම මෙතෙක්කල් මේ සෙමිනාර් එක තියෙනකම් මට ඉන්න ළමයි ප්‍රමාණය ගැන හෝ මම ළමයි ලංකාවේ 40000කට 50000කට උගන්වනවා කියලා නැහැ. මොකද මට ඒක කිවීමට කිසිම අවශ්‍යතාවක් නැහැ. මම හැමදාම කියන්නේ මම මෙච්චර ළමයි ප්‍රමාණයකට ඒ අරන් දුන්නා කියලා විතරයි. මොකද ඔබට වැදගත් වෙන්නේ මගේ ළඟ ඉන්න ළමයි ප්‍රමාණයට වඩා මම උගන්වලා මම ළමයිට අරන් දෙන ඒ ප්‍රමාණය. හැබැයි මම අද ඔබට කතා කරන්නේ ඒ කිසිදු දෙයක් ගැන නෙවෙයි. ඔබේ ජීවිතය ගැන, ඔබේ මේ තීරණාත්මක අවස්ථාව ගැන. ගිය සතියේ සිකුරාදා අපිට හිතාගන්න බැරි මොහොතක, මං කියන්නේ අපිට කියන්නේ ඔබට හිතාගන්න බැරි මොහොතක රාත්‍රී කාලයේ සීමාව තුළ එකපාරට තීරණය කළ එකපාරට නම් කළ O-level රිසල්ට්ස් නිකුත් කරා, රිලීස් කරා. එතෙන් සිට මේ දක්වා ගොඩක් සිසුන් ඉන්නේ චකිතයකින්, වික්ෂිප්ත මනසකින්, කැළඹුණු මනසකින්. මොකද ඔය O-level රිසල්ට් ආවට පස්සේ තමයි ලංකාවේ ගොඩක් දරුවන්ට විවිධාකාරයේ පරමාදර්ශ චරිත උපදෙස් දෙන්නේ. ඔය O-level රිසල්ට් ආවට පස්සේ කැම්පස් ගියපු නැති අයියලා අක්කලා මාමලා නැන්දලා සීයලා ඇවිල්ලා ළමයට කැම්පස් යන්න කියලා පොඩි උපදේශක් දෙනවා. ඒතකොට දැන් ඔය O-level රිසල්ට් ආවට පස්සේ මේ ලංකාවේ ලෝය කෙනෙක් වෙන්නේ නැති කෙනෙක් ඇවිල්ලා ළමෙට්ට ලෝ ෆැකල්ටි එක ගැන මහා පත ටෝක් එකක් දෙනවා. ඔය O-level රිසල්ට් ආවට පස්සේ ලංකාවේ විශ්වවිද්‍යාලයක පය ගහලා නැති මහා ලොකුකම් තියෙන චරිත ඇවිල්ලා ළමයින්ට මේ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ගැන කියලා දෙනවා. හරි? ඔය O-level රිසල්ට් එක ආවට පස්සේ සමහරක් විට සයන්ස් කරලා මැක්ස් කරලා ෆේල් වෙච්ච අයියලා අක්කලා නංගිලා මල්ලාට සයන්ස් මැක්ස් කරන්න කියලා යම් බලපෑමක් ඇති කරනවා. ඔය O-level රිසල්ට් එක ආවට පස්සේ ගමේ කිසිදු මට්ටමක අධ්‍යාපන සුසුකමක් නැති ඇන්ටිලා සීයලා මාමලා නැන්දලා ටික ඔක්කොම එකතු වෙලා ඔයාට මහා ලොකුකම් කියලා උපදෙස් දෙනවා. මං හිතන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය තුල වැඩියෙන්ම තැලෙන තැන තමයි O-level විභාගය. A-level විභාගේ පාස් ෆේල් වුණාට පස්සේ කවුරුත් ඇවිල්ලා මහා ලොකුකම් කියන්නේ නැහැ. ඒකට හේතුව එතනින් එහාට පිරිසක් යනවා විශ්වවිද්‍යාලට. ලංකාවේ ළමයි 100ක් එක්සෑම් ලිව්වොත් 7 දෙනයි කැම්පස් යන්නේ ලංකාවේ. 93 දෙනෙක් ගෙදර ඉන්න වෙනවා කැම්පස් යන්න නැති වෙන්නේ. ඒතර උන්ට තව මොන හරි කරන්න ඕනේ. ඒතර 100ට 7ක් කැම්පස් කියලා 93ක් ගෙදර ඉද්දි කාටවත් මහ ලොකු ටෝක් දෙන්න බෑ පුතේ එතනට ඇවිල්ලා. ඒතර A level ලියන ළමෙට ඒ ටෝක් එකක් කවුරු කොයි විදිහකට දුන්නත් ඒක දරා ගැනීමේ ශක්තියක් උන්ට තියෙනවා.
උන් වයස අවුරුදු 18 17 19 20 කියන මට්ටමේ ඉන්න නිසා උන්ට මේක දරා ගන්න පුළුවන් පැහැදිලිව. අන්න එතන දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. එතකොට ඊළඟ දේ තමයි හරි ශිෂ්‍යත්ව විභාගයේ පාස් හෝ ෆේල් වුණාම කිසි අවුලක් නැහැ මන්නම් කියන විදිහට. මොකද මම අදටත් පැහැදිලිව කියනවා මේ කතා කරන මම ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙලා නැහැ. මට ශිෂ්‍යත්ව විභාගයේ පාස් වීම ෆේල් වීම කියන එක කැම්පස් යන්න අදාළ වුණේ නැහැ. ශිෂ්‍යත්ව විභාගයේ පාස් වුණ හැමෝම කැම්පස් යනවා කියලා කතාවකුත් කියන්න බෑ. ශිෂ්‍යත්ව විභාගයේ හැමෝම ෆේල් වෙන කට්ටිය කැම්පස් යන්න බෑ කියලා කතාවකුත් නැහැ. ඒතර ශිෂ්‍යත්ව විභාගය කියන එක ලංකාවේ වැදගත් වෙන්නේ දුෂ්කර පළාතක ළමෙක්ට තරඟකාරී විභාගයකට මුහුණ දීලා හොඳ මට්ටමක තියෙන ඉහළ මට්ටමක තියෙන පාසලකට පැමිණීමේ හැකියාව වෙතන්දි ලබා දෙන්න. මොකද ශිෂ්‍යත්වයේ ෆේල් වුණා කියලා 6 වසරට යන එක නවතින්නේ නැහැ. 5 වසරෙන් 6 වසරට ඔක්කොම සෙට් එක යනවා. ඔය අතරමැදි මට්ටමින් තියෙන O level result එක ඔයා මේ අත්‍යවශ්‍යන මට්ටමින් අත්විඳපු result එක තමයි මේ ජීවිතේ ලංකාව කියන රටේ වැඩිපුරම ළමයා පෙළෙන විභාගය. මේක බලන් ඉන්නවා නම් ආදරණීය අම්මලා තාත්තලා මම පැහැදිලිව කියනවා මේ දවස්වල තමන්ගේ දුවල පුතාලාට බැන් එක දැන් ඇති දැන් අතර කරන්න ඒ වැඩේ පොඩ්ඩක්. ඒ වගේම තමයි මේ දේශනයට සම්බන්ධ වෙච්ච උඹලට පුතේ මම විශේෂයෙන්ම කියනවා O level result එක ඉවරයි. O level result ඇවිල්ලා තියෙන්නේ. ඒක අර ditta ධම්ම වේදනීය කර්මයක් ලෙස තමන් කරපු කියපු දේවල් වල ප්‍රතිඵලයක් විදිහට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ අතීතයේ අමිහිරි නම් ඒ අතීතයේ අමිහිරි මට්ටමක තියාගෙන ඒ තුල තවදුරටත් රැඳී සිටින්න එපා. ගෙවි ගිය අතීතයට වඩා අපි කල්පනා කර යුත්තේ ඉදි වෙන්නට තියෙන අනාගතය පිළිබඳ. ඒ අනාගතය පිළිබඳ හිඳලා තමයි වර්තමානයේ අපි සැලසුම් හදිය යුත්තේ. ඒ නිසා මම පැහැදිලිව කියනවා O level විභාගයේ result අවුල් ගියා කියලා හරි result අවුලකටපත් වුණා කියලා results මදි කියලා results වල අවුලක් තියෙනවා කියලා කිසිදු ශිෂ්‍යෙක් මෙතනදී ආය කනස්සල්ලකට පසුතැවීමකටපත් වෙන්න එපා. තමන්ගේ දුවට පුතාට result එකක් අඩුයි කියලා ආදරණීය අම්මලා තාත්තලා අදින් පස්සේ දුවලා පුතාලව තලා පෙලන්න එපා. මොකද මම පැහැදිලිව කියනවා O level result එක තුලින් බෑ මිනිස්සෙගේ ජීවිතය අනාගතය තීරණය කරන්න. ලංකාවේ පෝසත්ම ධනවත්ම මිනිස්සු ගත්තොත් ලංකාවේ අද ඉන්න විශ්වවිද්‍යාල පද්ධතියේ උපාධිධාරීන් ටික ගත්තොත් ලංකාවේ ඉන්න ප්‍රකට මට්ටමේ චරිත ගත්තොත් ඔය ඔක්කොම O level A9 දාපු මිනිස්සු නෙවෙයි ඉන්නේ. ඒ කියපු චරිත අතර 125ක්වත් සමහරක් විට A9ක් දාපු මිනිහෙක් නැති වෙන්න පුළුවන්. ඉස්සලාම මම A9 දාපු හොඳ රිසල්ට් එකක් ගත්ත ජරුවන්ට මෙතනදී සුබ පතනවා. තේරුණාද? හැබැයි මම පැහැදිලිව කියනවා අනිත් දරුවෝ ඇවිල්ලා O level විභාගයේ කියන දේ ෆේල් වුණාට ඒ කට්ටිය ජීවිතේ ෆේල් වෙලා නැහැ. මේ මං කියන කතාව දැන් හොඳට අහගන්න. දැන් ඒ කට්ටිය ඕම් මනස හදා ගන්නවා. හරි වැඩේ හරි. සර්ුත් දැන් කියනවා ගෙදර කට්ටියත් ඕකේ ඔක්කොම හරි දැන් මට ඔක්කොම අනුකම්පා කරයි සර්ලා මේ කතාව කිව්වට පස්සේ හරි මම දැන් ඒ අනුකම්පාවටපත් වෙලා දැන් මං හිත හදාගෙන ඉන්නවා. මම පැහැදිලිව කියනවා O level exam එකේ ෆේල් වෙච්ච result අඩු හරියට result එකක් ගන්න බැරි වෙච්ච එක කොල්ලෙක්ට හෝ කෙල්ලෙක්ට දරුවෙක්ට කවුරුත් අනුකම්පා කරන්න එපා. මොකටද උන්ට අනුකම්පා කරන්නේ? ඇයි උන්ට අනුකම්පා කරන්නේ? ඇයි result එකක් නැහැ කියලා අපි අනුකම්පා කරන්නේ දරුවෙක්ට? ඇයි දරුවෙක්ට අපි අනුකම්පා කරන්නේ විභාගේ අසමත් වුණා කියලා? මම පැහැදිලිව කියනවා උන් ඇවිල්ලා අනුකම්පා කළ යුතු පිරිසක් නෙවෙයි. අනුකම්පා කළ යුත්තේ වැඩක් කරන්නට බැරි නොහැකි ඒ වැඩේ තුල සාර්ථකත්වයකට යන්න බැරිය උන්ට. මම පැහැදිලිව කියනවා මෙතන මේ විභාගේ ෆේල් වෙච්ච ෆස්ට් ටයිම සමහරක් විට හැම සබ්ජෙක්ට් එකක්ම ගොඩ දාගන්න බැරි වෙච්ච සමහරක් විට ගණන් කියන විෂය නැති වෙච්ච කිසිදු ශිෂ්‍යෙක් ඇවිල්ලා අනුකම්පාවක් හිමි කරගත යුතු පිරිසක් නෙවෙයි. උන් අනුකම්පාව කියන දේ පැත්තකට දාලා ඒක බල්ලට දාලා මෙතන ඉඳලා වැඩ පටන් ගනින් පුතේ. මම පැහැදිලිව කියනවා ඔබ ළඟ තියෙනවා නම් යම් කිසි දුර්වලතාවක් ඒක ඔබ අනුකම්පාවක් හිමි කරගන්නට අධ්‍යාපනය තුල බලාපොරොත්තු වෙන්න එපා. අද අධ්‍යාපනය තුල අනුකම්පා හිමි කරගන්න කිසිම මිනිහෙක්ට ජීවිතේ දෙපයින් නැගී සිටින්න බෑ. මට කිසිම දෙයක් බෑ, මට ගණන් බෑ, මට ඉංග්‍රීසි බෑ, මට මේ සබ්ජෙක්ට් එක බෑ, මට අරක බැරි වුණා, මං ක්ලාස් ගියේ නෑ, මං ඉස්කෝලේ ගියේ නෑ. ඒ බෑ කියන නෙගටිව් ඔප්ෂන් එකේ නෙගටිව් සංකල්පේ නෙගටිව් කන්සෙප්ට් එකේ කවුරුත් ඉන්න එපා.
උඹලට එතකොට බෑ කියලා උඹලා විභාගේ අතාරිනවා නම් උඹලට කිසි දෙයක් බැරි නම් මිනිස්සු උඹලා ඔක්කොලාටම අනුකම්පා කරනවා නම් උඹලට ඉස්සරහටමත් ওই ජීවිතේ අනුකම්පාව සහගතව තමයි උඹලට ගෙවන්න වෙන්නේ. ඒක මහා කාලකන්ණි වැඩක්. කාගේවත් අනුකම්පාවක් දිනාගෙන ජීවත් වෙන එක කාලකන්ණි දෙයක් බව වයස අවුරුදු 20ට එහා ගියාට පස්සේ උඹලට තේරෙයි. මම ඒ නිසා පැහැදිලිව කියනවා ලංකාවේ කිසිම O level fail වෙච්ච O level රිසර්ච් නැති O level එකේ හරියට ගත්ත නැති රිසර්ච් කාටවත් අනුකම්පා කරන්න එපා. ඒ වගේම මම පැහැදිලිව කියනවා ලංකාවේ A9ක් ගත්ත ලංකාවේ හොඳම රිසර්ච් දාපු ඒ සිසුන්ට ඕනවට වඩා අධිතක්සේරුවක් දෙන්න යන්න එපා. ඒ ළමයිව අගය කරන්න ඒ ළමයින්ටත් මම පැහැදිලිව කියනවා මේ දේශනාවට සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඔබ සතුටු වෙන්න. හැබැයි ওই සතුට తాවකාලික සතුටක් බවට පත් කරගෙන ජීවිතේම සතුටු වෙන්න පුළුවන් A level exam එක ගොඩ දාගන්න ඊළඟ පියවරට ආ යුතුයි. ඒතර මම පැහැදිලිව කියනවා ෆේල් වෙච්ච එකට අනුකම්පා කරන්නත් එපා. පාස් වෙච්ච එකව අධිදක්ෂීරුවකට පත් කරන්නත් එපා. ඔන්න ඔතන තමයි අපිට තියෙන එකම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. මගේ සමහරක් අවස්ථාවල මම මගේ පාසලේ සමකාලීන මගේ සහෝදරයෝ දැකලා තියෙනවා. මම ඒ කාලේ ඉගෙන ගද්දී මම ඉගෙන ගත්ත මහනුවර දිස්ත්‍රික්කයේ සමහර දරුවෝ මම දැකලා තියෙනවා. ඒ ළමයි සමහරක් විට A9 දාලා O level රිසර්ච් හොඳට අරගෙන අපි කියන සමහර අමාරුයි කියන සබ්ජෙක්ට් ලංකාවේ හොඳයි කියන සබ්ජෙක්ට් සමහරු කරන්න ගිහිල්ලා O level ඉවර වෙලා A10ක් දාපු එකට A level රිසල්ට් එද්දි W4යි. දැන් මොකද කියන්නේ? අධිතක්සේරුව කියන එක ඕනවට වඩා අවශ්‍ය වෙන්නෙත් නැහැ. අවතක්සේරුව කියන එක ඕනවට වඩා අවශ්‍ය වෙන්නෙත් නැහැ. මම පැහැදිලිව කියනවා මෙතෙන් සිට අපි හිතිය යුතුයි බුද්ධිමත්ව. ඔයා රිසල්ට් එකක් අතේ තියාගෙන ඉන්නේ. ඔයා ඒ රිසල්ට් එකත් එක්ක මෙතනින් එහාට ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳ බුද්ධිමත්ව හිතන්න. මං එන්නේ කතාවෙන් අද දවසේ දේශනේ වැදගත්ම ඊළඟ අදියරට යා යුතුයි. මං සරලව ඊළඟ අදියරට යන්න කලින් මෙහෙම දෙයක් කියනවා. දැන් මෙතන O level exam එකෙන් රිසර්ච් තුනක් ඉන්නවා. ඒ තුනටම යා යුතු මාවත් තුනක් කියලා තමයි මගේ දේශනේ මං කන්ටිනියු කරන්නේ. මෙතන මේ O level රිසර්ච් ගත්ත ළමයි කොටස් තුන තමයි එකක් තමයි ඉහළම මට්ටමේ රිසර්ච් ගත්ත පිරිසක් ඉන්නවා. ඒ කට්ටියට A9 A8 A5ට වඩා වැඩි ඒ වගේ පිරිසක් ඉන්නවා. ඊට පස්සේ අපි ගත්තාම O level රිසර්ච් ගත්ත මධ්‍යම මට්ටමේ පිරිසක්. ඊට පස්සේ අපි ගත්තාම O level රිසර්ච් ගත්ත අවම මට්ටමේ පිරිසක් ඉන්නවා. මෙන්න මේ සෙට් එක තමයි අද ලංකාවේ ඉන්නේ. ගිය සතියේ සිකුරාදායින් පස්සේ ලංකාවේ රිසර්ච් ටික නිකුත් කරාට පස්සේ 2020 බැච් එකේ ඔයා 21 එක්සෑම් වලට ඔයා 20 බැච් එකට අදාළ වෙන්නේ 20 රිසර්ච් ආවට පස්සේ අපේ දරුවෝ කොටස් තුනකට මෙහෙම බෙදලා ඉන්නවා. මෙන්න මේක තමයි කොටස් තුන. දැන් මෙතනදී ඇත්තටම O level රිසල්ට් වලින් පස්සේ සයන්ස් කරනවද මැක්ස් කරනවද ආර්ට් කරනවද කොමර්ස් කියන එක කරනවට වඩා ළමයි ඉන්නේ මෙන්න මෙතන අද. ගොඩක් ළමයිට මෙන්න මෙතන ඉඳලා මෙතනින් එහාට යා යුතු තැන තමයි අද හිතා ගන්න බැරි. ඒක තමයි අද මේ විදිහේ දේශනයක් වාට දැම්මේ. මේක ඇවිල්ලා මගේ සිංහල පන්තියේ ආරම්භක දේශනේ නෙවෙයි. අපි ආරම්භක දේශනය කරනවා ඔක්තෝබර් 3 වෙනි ඉරිදා. ඒ ගැන මම පස්සේ කියන්නම් උදෑසන 8ට. ඒ අපේ ආරම්භක දේශනේ. එතෙන්දී අපේ සබ්ජෙක්ට් එක ගැන අපි කතා කරා. එතකොට මෙතන තමයි අපි හිර වෙලා ඉන්නේ. අපේ දරුවා අද හිර වෙලා ඉන්නේ මෙතන. මේකේ හිර වෙලා ඉන්න ගමන් තමයි ගෙදර ඉන්න වටේ මිනිස්සු ටිකයි ඔක්කොම එවුන් ටික ඔළුවට ඒ ළමයාගේ ප්‍රෙෂර් එකක් දෙන්නේ. ඒ නිසා මම පැහැදිලිව කියනවා පුතේ උඹලට මෙන්න මේ හිර වෙච්ච තැනින් එතනින් එහාට යා යුතු තැන තමයි අද මේ දේශනය තුල පැහැදිලිව කියලා දෙන්න මම මේ දේශනය ඔබට දැම්මේ. එකිනෙක කියාගෙන යන්නම් පැහැදිලිව. O level ලියලා ඉහළම මට්ටමේ රිසල්ට් එකක් ගත්ත සිසුන් දැන් ඉන්නවා. ඒ කට්ටිය හිර වෙච්ච තැන තමයි මොනවද මම කරන සබ්ජෙක්ට් එක. මොන ස්කීම් එක යටතේ මම සබ්ජෙක්ට් කරන්නේ. මොනවද මං කරන්න ඕන කියන ප්‍රශ්නේ ඒ කට්ටිය හිර වෙලා ඉන්නේ. මම ඒ කට්ටියට පැහැදිලිව කියන්නම්. ඔබ දැන් O level මට්ටමේ ඉහළ රිසල්ට් එකක් ගත්තට ඔබ කල යුත්තේ ඔබට කරන්න පුළුවන් උපරිමට මට්ටමටදී. තේරුණාද? ඔබ කවුරුත් කියන දේවල් අහන්න එපා. ඔබ කල්පනා කරලා බලන්න ඔය කියන කට්ටිය කියන කතා ටික ඔක්කොම කිව්වට පස්සේ අරගෙන මට කරන්න පුළුවන් මොනවද? හරිද? මට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා හිතලා බලලා තමයි ඔබ කරන්න ඕනේ. කවුරුත් කියනවට ඔබ සයන්ස් කරන්න යන්න එපා. කවුරුත් කියනවට ඔබ ආර්ට්ස් කරන්න යන්න එපා. කවුරුත් කියනවට ඔබ ටෙක්නොලොජි කරන්න යන්න එපා. ඔබ කැමති ඔබට හිතෙන දේ කරන්න විධිමත් කෙනෙකුගේ උපදෙසක් අරගෙන.
යම් කිසි දැනකට ගිහිල්ලා හිටපු මිනිහෙක් උපදෙසක් අරගෙන ඒ තැනට ගිහිල්ලා ඒ වැඩේ කරා. ඔයාට ලෝ ෆැකල්ටි එකට යන්න ඕන නම් ඔයා ආර්ට්ස් කළා ලෝ ෆැකල්ටි එකට ගියාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තේරුණාද? ඔයාට ඉංජිනේර් ෆැකල්ටි එකට යන්න ඕන නම් ඒකට හැකියාව තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන් මෙතනට ගිහිල්ලා ඒ වැඩේ කරන්න ඕන. හැබැයි ඔයා බලන්න ඕනේ ඉංජිනේර් ෆැකල්ටි යන්න කලින් මැක්ස් කරනවා නම් මට ගණන් පුළුවන්ද කියලා. ගණන් හදන්න බැරුව ගිහිල්ලා පුතා කුඹුරු කොටන්න වගේ එතනට ගිහිල්ලා මැක්ස් කරලා ඉංජිනේර් ෆැකල්ටි යන්න හදන්න එපා. ඒ නිසා අපි ඉස්සල්ලාම බලන්න ඕනේ අපේ ඇඟිල්ල තරම මොකක්ද කියලා. අපි ඒ තරමට තමයි අපි ඉදිමීම කරන්න ඕනේ. ඒතරයි හොඳම රිසල්ට් ගත්ත දරුවන්ට පැහැදිලිව කියනවා මෙතන හරියට ගැටේ ලියහා ගත්තේ නැත්තම් අනිත් උන් කියන දේවල් කරොත් ඔයා උන් කියන විදිහටම තමයි එතනින් එහාට ජීවිතේ දකින්න වෙන්නේ ඔයාට. ඔයා ඔය අනිත් මිනිස්සු කියන දේවල් පැත්තක දාලා ඔයාගේ අනාගතය ගැන ඔයා බලන්න යම් කිසි ආකාරයකින් ඔයාගේ බුද්ධියට අදාළ. ඒකල්ල අදාළ කෙනෙකුගේ නිසි උපදේශක් අරගෙන තමයි ඔබ අනාගතය පිළිබඳ තීරණය කළ යුත්තේ. එතන මයි පුතා මම පැහැදිලිව කියනවා ඉහළ මට්ටමේ රිසර්ච් ගත්ත O level වලින් හැම දරුවෙකුම උසස් පෙළින් එහාට හොඳ තැනකට යන්න පදනමක් සකස් කරගන්න විෂය පද්ධතියක් හදාගෙන යන්න. ඊළඟට අපි ගත්තාම මධ්‍යම මට්ටමේ රිසර්ච් ගත්තේ උන්ට කොහෙටවත් නැති මට්ටමක් තියෙන. උන් අදින්නේ ඔබතෝ කෝටික ප්‍රශ්නයක. ඒකට හේතුව උන්ගේ සාමාන්‍ය මධ්‍යම මට්ටමේ තමයි රිසල්ට් එක තියෙන්නේ. ඒතර උන්ට සමහරක් වෙලාවට හිතනවා ලොකු සබ්ජෙක්ට් කරන්නත් හිතනවා. ඒතර උන්ට පොඩි අවුලකුත් තියෙනවා ඒවා කරගන්න බැරි වෙයිද කියලාත් කියනවා. දැන් සමහරක් පිරිස් ඉන්නවා අඩුම මට්ටමේ රිසර්ච් තිබ්බහම මධ්‍යම මට්ටමින් ආවට පස්සේ කරන්න බැරි සබ්ජෙක්ට් බදාගන්නේ උනුත් ඉන්නවා එතනදී. මේ මධ්‍යම මට්ටමේ රිසර්ච් ගත්ත පිරිස හිතන්න මෙහෙම දෙයක් පැහැදිලිව මේ මධ්‍යම මට්ටමේ රිසර්ච් ගත්ත ළමයි තමන්ගේ වපසරිය බලන්න. එතනදී ඒ කට්ටියත් අය අනාගතය හදාගන්න. මෙතනින් යහට ඒ කට්ටියට හිතේ ගැටලුව තමයි මට මීට වඩා රිසල්ට් එකක් ඕලෙවල් ගන්න තිබ්බනේ. දැන් රිසල්ට් ඇවිල්ලා තියෙද්දි ආයේ කොහොමද මීට වඩා රිසල්ට් එකක් හදන්න හදන්නේ උතන්දී. ඔයාට ඉංග්‍රීසි වලට S එකක් තියෙනවා නම් ඉංග්‍රීසි වලට 100කින් ක්‍රෙඩිට් එකෙන් මෙහාට ගන්න ඉංග්‍රීසි කරන්න ඒක වෙනම කතාවක්. තේරුණාද? ඔයාට ගණන් වලට S එකක් තියෙනවා නම් අවශ්‍යම නම් ගණන් කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ඔයා මේ මොහොතේදී මෙතනින් එහාට මගේ රිසල්ට් අඩුයි මට අම්මා බයිනවා මට තාත්තා කියනවා ගණන් වලට ඒකක් ගත්තේ නැහැ කියලා මට අයියා කියනවා සිංහල වලට ඒකක් ගත්තේ නැහැ කියලා පල්ලෙහා ගෙදර ඇන්ටි කියනවා මම මියුසික් එකට හරියට මේ මුහුණ දුන්නේ නැහැ කියලා ඒ ඇන්ටි මට බයිනවා 100ක්වත් නැහැ කියලා ඔය ඇන්ටිලා අම්මලා තාත්තලා කියන දේවල් පැත්තකට දාලා දැන් පුතා ඔයාට ලැබිච්ච දේ තුලින් මෙතනින් එහාට යන්න තැනක් ඔයා හදා ගන්න ඕනේ. ඒකයි ඔයා කරන්න ඕනේ. මොකද තාමත් ඔයා වික්ෂිප්ත වෙලා කැළඹීමටපත් වෙලා එක එක්කෙනා කියන බැනුම් කතා අහගෙන ඉන්නවා නම් මං හිතන්නේ ඔයා තවදුරටත් ඉස්සරහට යද්දී අවුලකටපත් වෙනවා. ඒ වගේම ඔයා ළඟ තියෙන පොඩි මන්ද මානසික මට්ටමක්. ඒ මන්ද මානසික මට්ටම කියලා කියන්නේ ඔයාට පොඩි ඌනතාවයක් තියෙනවා. මොකද ඌනතාවය? මෙතනින් එහාට හැම මොහොතකම බලන්න හදනවා මං O level රිසල්ට් එක හරියට ගත්තේ නැහැ නේ කියලා. O level රිසල්ට් එකක් අදාළ වෙන්නේ නැහැ යකෝ A level වලට. O level නුඹ මධ්‍යම මට්ටමේ රිසල්ට් එකක් ගත්තට පස්සේ මයි පුතා A level වලට ගිහලා හරියට වැඩ කරා නම් අපි කොයි තරම් ශිෂ්‍ය ප්‍රමාණයකට මේ වෙද්දි මධ්‍යම මට්ටමේ රිසර්ච් ගත්තේ උන්ට ඒ අරගෙන කැම්පස් යන්න අරන් දීලා තියෙනවද? මධ්‍යම මට්ටමේ රිසල්ට් අරගෙන කොයි තරම් පිරිසක් අපි ඒ ලෙවල් ලෝ ෆැකල්ටි අවලා තියෙනවද? ආකිටෙක්චර්ස්ලා කරලා තියෙනවද? ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර්ස්ලා කරලා තියෙනවද? ආර්ට් ෆැකල්ටි එකට යවලා තියෙනවද? ඒ නිසා මතක තියාගන්න පුතා මධ්‍යම මට්ටමේ රිසල්ට් එක ගැනීම කියලා කියන්නේ හිඟන කමක් නෙවෙයි. මධ්‍යම මට්ටමේ රිසල්ට් එක ගැනීම කියලා කියන්නේ ඔබව අවතක්සේරුවට ලක් කළ යුතු දෙයක් නෙවෙයි. ඔබ ඉන්නවා මැදි මට්ටමක. මෙතනින් එහාට A level දිහළ මට්ටමකට ඔබ තත්ත්වය හදාගන්න. දැන් මෙතන තියෙන තත්ත්වය තමයි ඉහළ මට්ටමේ ගත්තේ වුණුත් A level වලට යනවා. මධ්‍යම මට්ටමේ ගත්තේ වුණුත් A level වලට යනවා. අවම මට්ටමේ ප්‍රතිඵල ගත්තේ වුණ මොකද කරන්නේ? උන්ට තමයි වැඩිම ප්‍රෙෂර් එක ගෙදර තියෙන්නේ. අද උදේ මට එද්දිත් කතා කරලා දරුවෝ 3 දෙනෙක්ම කිව්වස ගණන් ෆේල් එහෙම තියෙනවා ගැටලුවක් තියෙනවා ගෙදරින් බයිනවා ඉවරයක්. ආදරණීය අම්මේ තාත්තේ මේ දේශනාවට ඔබ සවන් දෙනවා නම් ඔබට පැහැදිලිව කියනවා ඔබ ඔබේ දරුවා අවම මට්ටමේ රිසල්ට් එකක් ගත්තා නම් මේ මොහොතේ තමයි ඔබ ඒ දරුවත් එක්ක හිටිය යුතුම අවස්ථාව. මං හිතනවා පැහැදිලිව ඉහළ මට්ටමේ හෝ මධ්‍යම මට්ටමේ රිසර්ච් ගත්ත ළමයින් ළඟටවත් වඩා අම්මලා තාත්තලා වැඩිපුරම ගිහිල්ලා ඉන්න ඕනේ අවම මට්ටමේ රිසර්ච් ගත්ත ළමයින්ට. මේ අවම මට්ටමේ රිසර්ච් ගත්ත හැම දරුවෙක්ම කියන්නේ පශ්චාත්තාපයටපත් වෙච්ච කාරණේ. සර් මට තව ටිකක් මහන්සි වෙන්න තිබ්බා. සර් මට ක්ලාස් යන්න බැරි වුණා. සර් මගේ ගොඩක් ගෙදර ආර්ථික ප්‍රශ්න තිබුණා. සර් මට ඉස්කෝලේ හරියට ඉගෙනුවේ නැහැ. සර් මට විභාගයේ දවසේදී සමහරක් විට කොරෝනා හැදුනා. මේ වගේ ගොඩාක් ප්‍රශ්න ඒ ළමයිට තියෙන ඇත්තටම කිව්වා.
ඒතර ඒ ළමයි බොහොම දුකින් අද මට කතා කරද්දිත් කියන්නේ සර් මට හිතා ගන්න බෑ. මෙන්න මේ රිසර්ච් පද්ධති තුනම ගත්ත ළමයි O level ළමයි කවුරුත් කියන්න එපා මට හිතා ගන්න බෑ කියලා. ඔයා හිතන්න ඕනේ පුතා. ඔයාට හිතා ගන්න බැරි ඔයා අනිත් උන් කියන දේවල් අහන ඔක්කොම ටික. ඒකයි ඔයාව හිතා ගන්න බැරි තත්යකටපත් වෙන්නේ. ඔයා හිතනවා මම යන්නේ මේ කෙලින් පාරේ කියලා. හැබැයි ළඟ ඉන්න එකා කියනවා ඵලයන් ඇලේට කියලා. තව එකෙක් කියනවා ඵලයන් දකුණට කියලා. තව එකෙක් කියනවා ඵලයන් උඩට කියලා. තව එකෙක් කියනවා ඵලයන් පල්ලෙහාට කියලා. අන්න එතෙන්දී තමයි ඔයාට හිතා ගන්න බැරි වෙන්නේ. ඒ නිසා මම පැහැදිලිව කියනවා ඒ කට්ටිය තමන් හරිද අපහසුතාවටපත් වෙච්ච මේ මොහොතේ තමයි උත්සාහය වැඩියෙන්ම දැරිය යුතු අවස්ථාව. ඒකට මේ මොහොතේ තමයි ගේම් එක ගහන්න ඕනේ. මේ අවම මට්ටමේ රිසර්ච් ගත්ත කට්ටිය ෆේල් කියලා හිතනවනේ. මේ ඉහළ සහ මධ්‍යම මට්ටමේ ගත්ත කට්ටියත් එක්ක මං කියන්නේ. මතක තියාගන්න පුතා ෆේල් කියලා කියන්නේ ජීවිතේ පෙරදුම නෙවෙයි. අපි ෆේල් කියන එක අර්ථකථනය කරගත්තාම මොටිවේෂන් කන්සෙප්ට් එකට අනුව මම දකිනවා ෆේල් කියන එකේ මීනින්ග්ස් හතරක් අර්ථ හතරක්. මේ F එකෙන් කියන්නේ මතක තියාගන්න ෆස්ට් කියලා. හරිද? ඒකෙන් කියන්නේ අපි ඉංග්‍රීසි වල කියන attempt කියලා. I එකෙන් කියන්නේ in කියලා. L එකෙන් කියලා කියන්නේ අපිට ඕන නම් life කියන්න පුළුවන් learning කියලා දාන්න පුළුවන්. හරිද? එතකොට මේ දෙකම අපිට ගන්න පුළුවන්. එතකොට F එකෙන් කියන first කියලා කියන්නේ පළමු. A කියලා කියන්නේ attempt කියන්නේ උත්සාහය. in කියන්නේ තුල. L කියලා කියන්නේ life නැත්නම් learning කියන එක. learning කියන එක ගන්න. එතකොට fail වෙච්ච ළමෙක් හිතන්න ඕනේ ඔබට මෙතනදි කියලා තියෙන්නේ ඔබ අධ්‍යාපනය තුල දැරිය යුතු ප්‍රථම උත්සාහය තමයි මේක කියලා. මතක තියාගන්න ගණන් ෆේල් වුණා කියලා, ඉංග්‍රීසි ෆේල් වුණා කියලා, සිංහල ෆේල් වුණා කියලා, හිස්ටරි ෆේල් වුණා කියලා ඒ ළමයි ජීවිතේ ෆේල් වෙන්නේ නැහැ. ඒ ළමයි ජීවිතේ ෆේල් වෙන්නේ නැහැ මම පැහැදිලිව කියනවා. එතකොට මේ අපි ගෙවි ගිය පසුගිය කාල සීමාව බලපුවාම මෙන්න මේ වගේ O level වල රිසර්ච් ගත්ත පිරිස් ඉඳලා තියෙනවා. මේ වගේ පිරිස් O level වල ඕන තරම් ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. එතකොට එහෙනම් මට කියන්න පුතේ මෙහෙම දෙයක්. පැහැදිලිව කියන්න මට මේ වගේ කතාවක් ඔයා හෙන. එතකොට මෙන්න මේ වගේ පිරිස් O level වල හිටියානම් අද ගණන් ෆේල් වෙච්ච ඔක්කොලාටම වැඩ නැද්ද ලංකාවේ? අද ඉංග්‍රීසි ෆේල් වෙච්ච ඔක්කොලාම ජීවත් වෙන්නේ නැද්ද ලංකාවේ? අද O level ෆේල් වෙලා අවුල් ගියපු මිනිස්සු ජීවිතේ සාර්ථක වෙලා නැද්ද? වෙලා තියෙනවා. එහෙනම් මතක තියාගන්න මේ ඔබ කොයි මට්ටමේ හිටියත් ඔබට හිතනවා නම් ඔබ ෆේල් කියලා. එතෙන්දි කියවෙන්නේ ඔබ ජීවිතය තුල ඔබේ අධ්‍යාපනය තුල දැරිය යුතු හොඳම උත්සාහය තමයි එතනින් එහාට දැරිය යුත්තේ. ඔබ මතක තියාගන්න පුතා මෙතන තමයි ගේම් එක ඕනේ හරියටම ගහන්න ඕන තැන. ෆේල් වෙච්ච ළමයි, සබ්ජෙක්ට් අඩුපාඩු තියෙන ළමයි, රිසර්ච් අඩු තියෙන ළමයි දැන් හූල්ල එකෙක්ගේවත් අනුකම්පාවක් දිනා ගන්න කටයුතු කරන්න එපා. ඔබ යා යුත්තේ ඊළඟම දේ තමයි මෙන්න මේ concept එකට. ඒ තමයි no කියන concept එකට ඔබ යා යුතුයි. no. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔබට හැමෝම කියන්නේ මේ no කියලා. ඔයා A level කරන්න ඉස්කෝලෙන් අහනවා. මට A level ප්‍රවේශය දෙනවද? ගුරුවරු කියනවා no. ඔයා not selected එතන. එතකොට දැන් ඔයාගේ අම්මගෙන් තාත්තගෙන් ඔයා අහනවා මම හොඳ ළමෙක්ද? no. ඔයා ඇවිල්ලා bad ළමෙක්, නරක ළමෙක්. හරිද? ඔයා වටේ පිටේ සමාජයේ මිනිසුන්ට මුහුණ දෙන්න එළියට බහලා යද්දී අම්මා කියනවා no යන්න එපා. ඔයා ගියොත් අපේ ඉවරයි ඔක්කොම ආත්ම කරුත්. මේ හැම තැනකින්ම කියවෙන no එක මොකද්ද කියලා ඔයා හිතර ගන්න. no කියලා කියන්නේ ඔයාව සමාජයෙන් ප්‍රතික්ෂේපිත කරන එක නෙවෙයි. මේ no කියන එකෙන් කියන්නේ මතක තියාගන්න n කියලා කියන්නේ next, o කියලා කියන්නේ opportunity. next opportunity කියන්නේ ඊළඟ අවස්ථාව. next opportunity කියන්නේ ඊළඟ අවස්ථාව. ඒ කියන්නේ පුතා සබ්ජෙක්ට් එකක් ෆේල් නම් O level result එක මධ්‍යම මට්ටමින් නම් තියෙන්නේ. මේක ඉහළ මට්ටමින් තිබ්බත් වැඩක් නැහැ. ඔබ කළ යුත්තේ එහෙනම් ඔබට සුදුසුකමක් නැත්තම් මේ no කියන කයටතේ next opportunity එකට යන්න ඕන. අපේ ළමයිට ගොඩාක් කට්ටියට හරියට තේරෙන්නේ නැහැ. O level කරන්න අවස්ථා තුනක් දීලා තිනවා first choice, second choice, third choice. A level කරන්න අවස්ථා තුනක් දීලා තිනවා first choice, second choice, third choice. මොන මගුලකටද එහෙනම් first choice, second choice, third choice කියලා දෙන්නේ මේ එකපාරම O level ඔක්කොම සමත් වෙන්න ඕන. ඔයා කියන්න බලන්න. ඔයා මතක තියාගන්න first choice ගණන් ෆේල් වෙලා දෙන්නම් කියලා සිංහල ඇතුළු ආර්ට් සබ්ජෙක්ට් කරලා දෙවනි සැරේ ගණන් කොට දාගෙන A level කරන්න ආපු ළමයින් 100 ගණනක් විතර මම කැම්පස් යවලා තිබුණා. මම අත්දැකීමෙන් කියන්නේ.
මම තව ටික දවසකදී එන්නේ ළමයිගේ YouTube එකේ මගේ සිංහල කුමසාර YouTube channel එකේ දානවා ඒ කට්ටියගේ වීඩියෝස්. හරිද? ගණන් ෆේල් වෙච්ච උන්, ඉංග්‍රීසි ෆේල් වෙච්ච උන්, රිසර්ච් මධ්‍යම මට්ටමින් තියෙන උන් ආර්ට්ස් කරලා උන්ගේ ජීවිතේ ඒකාලෝක කරන්න ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල පද්ධති වලට, විද්‍යාපීඨ වලට, හයිටෙක් එකට, ඒ වගේම යුනිවර්සිටිස් වලින් ක්‍රියාත්මක කරන උපාධි සෙසු විශේෂිත පාඨමාලා වලට අපි අනන්ත අප්‍රමාණයෙන් යවලා තියෙනවා පුතා. මම ඔබට පැහැදිලිව කියනවා ඔබ O level මෙතනදී මොන රිසල්ට් එක ගත්තත් මගේ පුතේ ඔයා වැටෙන්න එපා. ඔයා නැගී සිටින්න ඕන අවස්ථාව තමයි මේක. ඔයාට කවුරු නැති වුණත් මං ඉන්නවා පුතා ඔයත් එක්ක. ඔයාට මම ඉන්නවා. ඔයාට ඕනම ගැටලුවක් තියෙනවා නම් ඔයාගේ O level විෂය තුල ඔයාට සමහරක් විට ප්‍රෙෂර් එකක් දෙනවා නම් ඔයාගේ වටේ ඉන්න මිනිස්සු ටික ඔයාට හරියට යම් කිසි දෙයක් පිළිවෙලකට කරන්න තේරුම් ගන්න බැයි නම් මම පැහැදිලිව කියනවා ඒ අවස්ථාවේ ඔබ හැම කෙනාම කියන දේ මදකට අයින් කරලා ඔබේ මනස සැහැල්ලු කරගන්න. ඔබේ මනස සැහැල්ලු කරගන්න. ඔබේ මයින්ඩ් එක සැහැල්ලු කරගත්තට පස්සේ ඔබ තනියෙන් හිතන්න. අපි අර උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහයේ තියෙනවා පුතා. හරි? පූජාවලිය තුල එන ජීවක වෛද්‍යවරයාගේ කතාව කියලා කතාවක්. මම ඉගෙන ගන්න හැම ළමෙට්ටම වැදගත් කියලා කියන කතාවක් හින්දා හැමදාම කියනවා ඒක කියවපන් කියලා හැම දරුවෙට්ටම. ඒ කතාව මං කියලා දෙනු. ඔබ දන්නවද දන්නේ පූජාවලියේ ජීවක වෛද්‍යවරයාගේ කතාවේ ජීවක කියන කොල්ලට පොඩි කාලෙදී අම්මා කෙනෙක් නැහැ තාත්තා කෙනෙක් නැහැ. ඌ අවජාතකෙක්. ඌ ඉපදුණු ගමම්ම උගේ අම්මා ගණිකාවක් හින්දා ඌව දානවා ගිල්ල කසල ගොඩකට. පස්සේ අබේරාජ කුමාරයා මේ කුඩා පුතුව අරන් ඇවිල්ලා හදාගත්තට ඌට අම්මා තාත්තා කෙනෙක් නිශ්චිතව නැති නිසා ඌත් එක්ක හිටපු හැමෝම ඌට බයිනවා අවජාතකයා තාත්තා කෙනෙක් නැහැ අම්මා කෙනෙක් නැහැ වස්තුවක් නැහැ පරම්පරාවක් නැහැ ගරු නම්බු නාඹු නැහැ කියලා බයිනවා. ඔයාගේ වයසට ජීවක හරියටම ඇවිල්ලා තනියෙන් කල්පනා කරනවා මට නෑසිය කෙනෙක් නැහැ. මට අම්මා කෙනෙක් නැහැ, හරියට තාත්තා කෙනෙක් නැහැ, මතු හම්බෙන සැපතක් නැහැ. මම කළ යුතු එකම දේ තමයි අනාගතයට ලෝකයට වැඩදායි විශයක් මං හදාarලා ඒක ප්‍රගුණ කරගෙන මම මගේ අනාගතය හදනවා. පුතේ ඔයාට ඇයි ජීවක වගේ හිතන්න බැරි? ජීවක එදා එහෙම හිතලා තමයි දිසාපාමොක් ආචාර්ය ළඟට ගිහිල්ලා වෛද්‍ය ශිල්පය හදාarලා බුදුන්ට වෙදකම් කරන පිළියම් දෙන වෛද්‍යවරයා බවට පත් උනේ. එදා ජීවක වයස අවුරුදු 15 16 දී උඹලගේ වයසේ ඉන්න මට්ටමේදී උඹලා වගේ කුසීතව ඇඳකට ගිහිලා අඬ හිටියන. ඔළුව කහ කහ හිටියන. කල්පනා කර කර හිටියනම් පිස්සු වගේ. එක එක කියන කතා අහගෙන හිටියනම් අද ජීවක කියලා කෙනෙක් අපේ මේ කතාවල ඉන්නේ නැහැ, අපි අහන්නේ නැහැ. අපි හදන්න ඕනේ ජීවකගේ පරම්පරාව. ඔබට තමයි තීරණය කරන්න පුළුවන් ඔබ කරන්නේ ආර්ට්ස්ද කොමර්ස්ද මැත්ස්ද සයන්ස්ද ටෙක්නොලොජිද කියලා. ඒක ඔබ තීරණය කරන්න. මම පැහැදිලිව කියනවා අම්මලා තාත්තලා කවුරුත් වයස අවුරුදු 15ක 16ක දරුවෙක්ට බල කරන්න එපා මේ විෂය කරපන් කියලා. ආර්ට්ස් කරද්දී ආර්ට්ස් වල මේව කරපන් කියලා බල කරන්න එපා. පාසල් ගුරුවරු කිසිම කෙනෙක්ට හැකියාවක් නැහැ දරුවන්ට බල කරන්න මේක කරපන් කියලා. දරුවට ස්වාධීනත්වයක් තියෙන්න ඕන තමන්ගේ අනාගතය පිළිබඳ තීරණය කරන්න. හැබැයි මම පැහැදිලිව කරනවා මම කිව්වේ බලපෑම් කරන්න එපා කියලා. අම්මලා තාත්තලාට පාසල් ගුරුවරුන්ට ඔක්කොටම දරුවන්ට උපදෙස් දෙන්න පුළුවන්. ඔබ ඒ උපදෙසයි බලපෑමයි අතර තියෙන වෙනස වටහා ගන්න. ආදරණීය පාසල් ගුරුවරු ඔබට උපදෙස් දෙයි. ආදරණීය අම්මා තාත්තා ඔබට උපදෙස් දෙයි. ආදරණීය අයියලා අක්කලා ඔබට උපදෙස් දෙයි. ඔබ ඒ උපදෙස් ටික මේ කණෙන් අහලා යහපැත්ත කණෙන් පිට කරන්නේ නැතුව ඒ උපදෙස් ටික ඔක්කොම ටික අරගෙන ඔබ ඒවා තෝරා බේරාගෙන ඔබේ කැමැත්තට ගැලපෙන දේ ඉස්සරහට කරන්න අන්න එතනදි තමයි සාර්ථකත්වයේ කරා යන්න පුළුවන්. පැහැදිලිද? මම අනන්ත අප්‍රමාණව දැකලා තියෙනවා මගේ YouTube channel එක ගිහිල්ලා බලන්න. නුවර නගරේ මැක්ස් කරපු කොල්ලෙක් ආර්ට්ස් වලට ඇවිල්ලා අද කැම්පස් සිලෙක්ට් වෙච්ච කතා පුවතක් මම දාලා තියෙනවා මගේ YouTube channel එකේ සිංහල කුමසාර YouTube channel එකේ. එකක් කියන්නම් බල කිරීමකින් කිසිව දෙයක් කරන්න බෑ ලෝකේ. ඔබට හිතෙන්න ඕනේ දෙයක් කරන්න. ඔබ මෙතනදී පාස් හෝ ෆේල් නම් ඔබට හිතෙන්න ඕන මම මෙතන ඉඳලා දෙයක් කර යුතුයි කියලා. ආදරණීය දුවේ පුතේ මෙතන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එක එක සබ්ජෙක්ට් ෆේල්ලා ඉන්න දරුවන්ට මම දෙන උපදෙස් ටිකක් ටක් ගාලා. පළවෙනි දේ තමයි ඒ කට්ටිය පාසලත් එක්ක ගිහිලා කතා කරන්න ඕනේ. වෙන මොන කෙන්ගෙඩියත් එක්කවත් කතා කරලා වැඩක් නැහැ. ඔබ A level කරන්න බලාපොරොත්තු වෙන පාසලට ගිහිලා කතා කරන්න. පාසලේ ගරු විදුහල්පතිතුමා, උපවිදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා, අංශභාර ප්‍රධානීන් සමග කතා කරලා බලන්න ඔබ ඒ පාසලේ
ඉගෙන ගන්න සුදුසුකමක් ලැබපු කෙනෙක්ද කියලා. නැත්තම් ඔබ උඩහ ගෙදරනුත් අහනවා මට A level කරන්න පුළුවන්ද? පල්ලෙහා ගෙදරනුත් අහනවා, එහා පැත්ත ගෙදරනුත් අහනවා. ගම වටේ ගිහිලා පිස්සෙක් වගේ ඔළුව කහ කහ ඉන්නවා ඊට පස්සේ අහලා මොකද කරන්න කියලා. ඔබ පාසල් පද්ධතියත් එක්ක කන්ටැක්ට් එකක් ඇති කරගෙන ඒ පාසලට කතා කරලා අහන්න මගේ රිසල්ට් එක මේකයි මං එතනින් එහාට මොකද කරන්නේ? ෆේල් වෙච්ච කට්ටිය Tamanට පුළුවන් නම් හැකියාවක් තියෙනවා නම් පාසලත් එක්ක කතා කරලා දෙන්නම් කියලා සබ්ජෙක්ට් ටික හදාගෙන A level කරන්න කිසිදු ආකාරයක පිටිපස්සට යාමක් පසුබට වීමක් කරන්න එපා. ඉදිරියටම යන්න. A level කරන ගමන් ඔබට එක්සෑම් එක පාස් වෙලා විශ්වවිද්‍යාලේ පවා යන්නට හැකියාව ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැන් අලුත් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා වෙනදට වඩා වෙනස් විදිහකට උසස් පෙළ සිසුන්ට සුදුසුකම් දෙන්න කියලා. මොකද තාම පෙන්ඩින් රිසර්ච් කීපයක් තියෙන නිසා ඒ චක්‍රලේඛයට අනුකූලව ලංකාවේ රිසර්ච් ලැබලා තියෙන බොහෝ සිසු පිරිසකට අනිවාර්යයෙන්ම උසස් පෙළ සුදුසුකම් සම්පූර්ණ කරන්න හැකියාව දීලා තියෙනවා. ඒක ඇවිල්ලා නිදහසට කරුණක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔබ ඒක කතා කරලා බලන්න ඕනේ ඔබේ පාසලත් එක්ක, පාසල් ගුරුවරුත් එක්ක, විදුහල්පතිතුමත් එක්ක, අංශභාර ප්‍රධානීන් සමග අම්මලා තාත්තලා දරුවට උදව් කරන්න, දරුවව අධ්‍යාපනයෙන් ඉවත් කරන එක නෙවෙයි කට්ටිය කරන්න ඕනේ මේ මොහොතේදී. කොහොම හරි මේක ඇදගෙන යන මට්ටමටපත් කළා හරියට වැඩේ කරන එක. එහෙම කරගෙන ඔබ උසස් පෙළට එනවා නම්, ඔබ ආර්ට්ස් කරනවා නම්, සිංහල කරනවා නම් මගේ ළඟට එනවා නම් මම දන්නවා පුතේ එතනින් එහාට ඔයාගේ ජීවිතේ ලස්සනට හදලා දෙන්න. එහෙම අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් දරුවෝ හදපු ගුරුවරයෙක් විදිහට අත්දැකීමෙන් තමයි මම පැහැදිලිව ඒක කියන්නේ. ඊළඟ දේ තමයි සමහර දරුවන්ට ඇත්තටම ලබලා තියෙන රිසල්ට් එකත් එක්ක කිසිදු ආකාරයකට A level කරන්න බෑ. දැන් උන් පැරදිද? නෑ. උන් ඊළඟට next opportunity එකට යන්න ඕනේ. උන් second try කරන්න ඕනේ. second try මහන්සි වෙන්න ඕනේ. හැකියාවක් තියෙනවා නම් second try ගොඩ දාගන්න උත්සාහ කරන්න ඕන පුතේ. හැබැයි ඒකත් උන්ට කරන්න බැයි නම් උන් පරාජිත චරිත වෙන්නේ නෑ. උන්ට තමයි ලංකාවේ ටෙක් කියලා જાතියක් තියෙන්නේ. ටෙක් වලට උන්ට යන්න පුළුවන්. වෘත්තීය පාඨමාලා කරන්න පුළුවන්. උන්ට තමන්ගේ ජීවිතය හදාගන්න දේ අලුතෙන් දෙයක් ඉගෙනගෙන අනාගතයේ වෘත්තියක් සඳහා පුහුණු වීම කරන්න පුළුවන්. ඒකට උඹට හොඳට හොයන්න වෙනවා සමාජය ගැන, බලන්න වෙනවා සමාජයේ තියෙන වෘත්තීය පාඨමාලා ගැන. හැබැයි ඉගෙනීමත් අතහැරලා, වෘත්තීය පාඨමාලාවත් අතහැරලා ගෙදර නිකන් කකා බිබී ඔහේ ඉඳ ගියොත් පුතේ ඔකටගේ ජීවිතේ කාලකන්ණි වෙනවා, හොයන්නත් බෑ. ඒ නිසා මම ඒ කට්ටියට උපදෙස් දෙන ගමන් මං යන්නම් ඊළඟ කාරණේට. දැන් A level කරන ළමයි මොකද කරන්න ඕනේ? එතකොට අද දවසේ අපි ඊළඟට කතා කරනවා උසස් පෙළ කිරීමේ වැදගත්කම් පිළිබඳ. දැන් අපි එනවා උසස් පෙළට පුතා. දැන් මොකද්ද මේ උසස් පෙළ කියලා කියන්නේ? දැන් අපි අර කියපු කැටගරි එකකින් තේරලා උසස් පෙළ වලට A level වලට ඇවිල්ලා තියෙනවා. මේ විභාගේ තියෙනවනේ. නැත්නම් මේ අධ්‍යාපන ප්‍රවේශයේ කොටස තියෙනව නේද? මේකට ප්‍රවේශ වීමමත් ඔබ ජීවිතේ ලැබපු ලොකු ජයග්‍රහණයක්. මම පැහැදිලිව කියනවා. වැඩි රිසල්ට් එකක් තියාගෙන හරි, අඩු රිසල්ට් එකක් තියාගෙන හරි, මධ්‍යස්ථ මට්ටමේ රිසල්ට් එකක් තියාගෙන හරි ඔබ ඇවිල්ලා තියෙනවා නම් A level වලට ඔබ පළවෙනියටම ජයග්‍රහණය කරපු ශිෂ්‍යෙක්. පැහැදිලිද? ඔයාට එකක් මම කියනවා. ඔයාගේ O level රිසල්ට් එක විවිධාකාරයෙන් ගන්න ඇති. දැන් අපි බලමු කලින් ගත්ත විදිය. දැන් බලන්න මේ පැත්ත. කලින් ගත්ත විදිය ගත්තාට පස්සේ ඔයා අපි ගත්තාම ඔය කියපු විභාගයට ඇවිල්ලා තියෙන්නේ කොහොමද? කියන්න බලන්න. ඉහළ මට්ටමේ රිසල්ට් එක කරගෙන මධ්‍යම මට්ටමේ අවම මට්ටමේ අරගෙන. ඔය මොන කෙන්ගෙඩියෙන් හරි කමක් නැහැ උසස් පෙළ කියන එකට ඔයා ආවනම් ඔයා වාසනාවන්ත ශිෂ්‍යෙක්. ඔයා ජයග්‍රාහී ශිෂ්‍යෙක්. මොකද ලංකාවේ හැමෝටම මෙතනට ඉන්න බෑ. ඒ කියන්නේ ඔයා ජීවිතේ දිනන ස්ටෙප් එක තියලා ඉවරයි. හැබැයි ඒකෙන් කියන්න බෑ ඔයාගේ ජීවිතේ මුළු ඔක්කොම දිනනවා කියලා. අපි මේක හරියට බලන්න ඕන. හරිද? ඒතර මේ උසස් පෙළ තුලදී පැහැදිලිව අපිට තෝරගන්න විෂය පද්ධති ගොඩක් තියෙනවා. ඒක මහා සාගරයක් වගේ. අපිට තෙරක් පෙනෙන්නේ නැති සාගරයක්. අපි උසස් පෙළ විභාගයේ ගිහිල්ලා මුහුදු අර ඈත දිහා මුහුද දෙස බලාගෙන ඉන්නවා. වෙරළේ අපි ඉන්නේ. වෙරළ දිහා බලාගෙන වෙරළේ ඉඳගෙන ඔයා මුහුද දිහා බලාගෙන ඉන්න වැඩක් තමයි A level සබ්ජෙක්ට් තෝරන්නේ. ඔයා මතක තියාගන්න ඕනේ. ඔයා ඉන්නේ වෙරළේ. හැබැයි ඔයාට වෙරළේ ඉන්න බෑ හැමදාම. ඔයා ওই වෙරළ තුලින් යන්න ඕනේ ඉස්සරහට. ඒතර ওই වෙරළ තුලින් ඔයා ඉස්සරහට යද්දී ඔයාට එතනදි තමයි තේරෙන්නේ මේ මහා සාගරේ තරණය කිරීම මේ හිතන පතන මේ ලපයිසිපයි වැඩක් නෙවෙයි කියලා. ඔයාට එතනදි තමයි තේරෙන්නේ කරන්න වෙන්නේ මේ මහා සාගරේ තරණය කරද්දී
මම මුලින්ම හරි දේ කරා නම් හරි කියලා. අර මහා මුහුද මැදට ගිහිල්ලා කියන්න බෑ අයියෝ මම මැරෙන්න යනවා පීනන්න බෑ බේරගනියෝ කියලා කියන්න බෑ. මොකද මහා මුහුදෙන් එහා සිටිදේ තීරණය කරන තැන ඒ තීරය තුල තියෙන ඔබේ සරසවි ප්‍රවේශය. නැත්නම් ඔබේ රැකියාව වෘත්තීය පාඨමාලාව. ඔබේ අනාගතය එතන තියෙන්නේ. ඒතර ඔයාට එකක් කියන්නම් මේ මහා මුහුදට පා තබන්නට කලින් ඒ ලෙවල් කියන මේ මහා මුහුදට පා තබන්නට කලින් මේ වෙරළ කියන ස්ථානයේ ඔයා ඉන්න තැන ඉඳලා හොඳට හිතලා බලලා තීරණය ගත යුතුයි. ඒතර ඔයා බලන්න ඕනේ මම ආර්ට්ස් කරනවද? මම මැක්ස් කරනවද? මම සයන්ස් කරනවද? මම ටෙක්නොලොජි කරනවද? දැන් මට සමහර ළමයි කතා කරලා කියනවා සර් අපේ නංගිගේ රිසල්ට් අවස. මං කියනවා කවුද කතා කරන්නේ ඔය මට? සර් මං සර්ගේ ගෝලෙක් මම සර් කැම්පස් එකේ ඉන්නේ ආර්ට් කරලා සර්ගේ ගෝලේ නංගිගේ රිසල්ට්ස් ආවා. සර් නංගි සර් කරන්න කැමති බයෝලු සර්. නංගි බයෝ කරන්න කැමතිලු සර්. හැබැයි මං නංගිට කියනවා ආර්ට්ස් කරන්න කියලා. නංගි එක පිළිගන්න කැමති නෑ. සර් පොඩ්ඩක් උපදෙස් දෙන්න ඔක් කියලා කියනවා. මං එතකොට ඒ දරුවට කියනවා මට උපදෙස් දෙන්න බෑ ඔය ළමයට. ඉස්සලා මේ නංගිගෙන් අහන්න අරමුණ මොකද්ද කියලා. අරමුණට ගැලපෙන පරිදි ආ සබ්ජෙක්ට් එක තෝරලා තියෙනවා නම් එයා ආර්ට් කරේ නැති උනාට කමන්නේ එයාට කැමැත්ත පරිදි කරන්න දෙන්න. එයාට සුදුසුකමක් තියෙනවා. ඒතර අර ළමයි ආපහු මට කතා කරලා සමහරක් වෙලාවට කියනවා සර් එයා බයෝ කරනවලු අවුලක් නැහැ කරගෙන යයි. එයාට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන ලෝමනාව කියලා කියනවා. ඒතර සමහර ළමයි ඒ වගේම ඇවිල්ලා කියනවා සර් එයා මේ බයෝ කරන්නේ නැල්ලු. එයා ආර්ට්ස් කරනවලු සර් මං වගේම කැම්පස් යන්න ඕනලු මං ඒක පැහැදිලි කරලා දුන්නාට පස්සේ හරි කියේ. මෙතනදී ඇත්තටම ලංකාවේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි ඒ ලෙවල් වලට එන ළමයාට දෙයක් කියලා දෙන්න කවුරුත් නැහැ. ඒකයි මම මේ සෙමිනාර් එකක් විශේෂයෙන් දැම්මේ. ළමයි මට මේ දවස්වල කතා කරලා කියනවා මහ බහුබූත කතා පුතා. ඔයා අර කෑම කද්දි පුතා කාලා තියනවද? මෙන්න මේ වගේ කෑම. ඒ කියන්නේ අපි පැණි රහ දෙයකුයි කිරි හොදි කනවද සාමාන්‍ය? ඈ දැන් කැවුමක් කිරි හොදි වල ඔබලා කන එකෙක් ඉන්නවද කියන්නකෝ මට? දැන් අන්න ඒ වගේ තමයි ළමයි සබ්ජෙක්ට් තෝරලා තියෙන්නේ. ඒ කියන්නේ කැවුම පැණි රහයි කිරි හොදි කියන එක ඔයා දැකලා තියෙනවනේ. උන් පැණි කැවුමයි කිරි හොදි කන වගේ සමයි සබ්ජෙක්ට් තෝරන්නේ. ඒ මදිවට ගොඩක් එවුන්ගේ පාසල් පද්ධතිය තුල විශේෂාංකලනය තුල ඒ විදිහට තමයි හදලා දීලා තියෙන්නේ. හරි? මට මේ ඈත කාලේ ළමයි කියන සමහර දේවල් තුලින් මම හිතුවා යකෝ අපිට ඇත්තටම ඒ ලෙවල් වලින් කැම්පස් යද්දි මහ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා තව අවුරුදු දෙක තුනක. ඇයි? මුන් මේ ඒ ලෙවල් සබ්ජෙක්ට් ටික හරියට තෝරලානේ. ඔයා ඒ ලෙවල් සබ්ජෙක්ට් එක තෝරන්න යද්දි ඉස්සලාම ස්කීම් එක තෝරන්න. මොකද්ද ඔයාගේ විෂය ධාරාව මොකද්ද? ඔයා මේ එහෙන් එකයි මෙහෙන් එකයි අර ලැබ්බෙන් එකයි මේ ලැබ්බෙන් එකයි කියලා එහෙම තෝරන්න බෑ. ඔයා මේ සබ්ජෙක්ට් එක තෝරද්දි ස්කීම් එක තෝරද්දි විෂය ධාරාව තෝරද්දි ඔයා තෝරද්දි නිර්ණායක කීපයක් සලකා බැලිය යුතුයි. අංක 1 තමයි තමන්ගේ O level රිසල්ට් එක. අංක 2 තමයි තමන් කැමති දේ තමන්ගේ අරමුණ. අංක 3 තමයි ඒක තමන්ට කරන්න පුළුවන්ද කියන හැඟීම. හරිද? ওই 3 තමයි මං හිතන්නේ ළමයට තිබිය යුතු හොඳම කාරණා 3. ඊට පස්සේ අර ඔබට එනවනේ උපදේශ මාලාව ඇඩ්වයිසර්ස් එනවනේ කට්ටියගේ. ඒවත් එක්ක ඔබ ඒ අදාළ දේ තීරණය කරන්න. එතකොට ඔබ රිසල්ට් එක O level අරන් තියෙන විදිහට හරිද? ඊට පස්සේ ඔබ ගත්තාම ඔබට අනාගතයේ බලාපොරොත්තුවක් තියෙන විදිහට ඊට පස්සේ ඒ බලාපොරොත්තුවත් එක්ක Tamanට self confidence එකක් තියෙනවනේ මම කොහොම හරි මේක කරනවාම තමයි කියලා. ඒකත් එක්ක ඔබ හරියට අදාළ දේ කරා. හැබැයි මම පැහැදිලිව කියනවා මගේ කුරුණෑගල 2022 බැච් එකේ ඉන්නවා නුවර 2022 බැච් එකේ ඉන්නවා ඒ 9 අරගෙන ළමයි ලෝ ෆැකල්ටි and ආර්ට්ස් කරන ළමයි. මම ඒ නිසා මෙතනදී රිසල්ට් එක කියලා කිව්වේ අඩු රිසල්ට් එකක් තියෙන කට්ටිය ආර්ට්ස් කරන්න දෙන්න කියන කතාව නෙවෙයි. තේරුණාද? රිසර්ච් අඩු කට්ටිය වැඩි කට්ටිය මධ්‍යස්ථ මට්ටමේ කට්ටිය ෆේල් වෙලා ගණන් ඉංග්‍රීසි දෙන්නම් කියන උන් ඔක්කොම ඇවිල්ලා ඒ ලෙවල් ආර්ට්ස් කරනවා. මම මෙතනදී ඔබට කිව්වේ එකම දේ තමයි ඔයා ඉස්සල්ලාම බලන්න ඕන ඔයාගේ O level රිසල්ට් එක දිහා. ඒක ගත්තේ ඔයා. ඒකට සාපේක්ෂව කල්පනා කරන්න ඕනේ මගේ අනාගතයේ අරමුණ මොකද්ද? ඒකට තමයි වැඩ කරන්න ඕනේ. ඔන්න සමහර ළමයි අනාගතයේ අරමුණ බවට පත් කරගෙන ඉන්නවා ලෝය කෙනෙක් වෙන්න. හැබැයි ඒ ළමයා කරන්නේ මොනවද? සිංහල කරනවා. හරිද? ඊට පස්සේ අදාළ සබ්ජෙක්ට් කරනවා. ලෝය කෙනෙක් වෙන්න ඕන දිස්ත්‍රික් රෑන්ක් එකක් දෙන්න දාන්න වැඩ කරනවා. හරිද? හැබැයි ඒ ළමයාගේ සමහර O level සබ්ජෙක්ට් වල ගැටලු තියෙනවා. ඔන්න ඒ ළමයා විභාගේ පාස් වෙනවා. දිස්ත්‍රික් රෑන්ක් එක වෙනවා. ලෝ ෆැකල්ටියට ඇප්ලයි කරද්දි රිජෙක්ට් වෙනවා. අයියේ ඉංග්‍රීසි වලට C එකක් නැහැ ක්‍රෙඩිට් එකක් නැහැ. ඔයා දන්නවද පුතා?
ඔයාට ලෝ ෆැකල්ටි එකට යන්න ඉංග්‍රීසි O level වල ක්‍රෙඩිට් එකක් හරි ඒ ඉංග්‍රීසි වලට අදාළ පූර්ණ සුදුසුකමක් හරි A level වල හරි ඒක ගැලපෙන පරිදි කැම්පස් එකේ බුක් එකේ දාලා තියෙන විදිහට තියෙන්න ඕන. තේරෙනවද? ඔයා හොඳට මතක තියාගන්න සබ්ජෙක්ට් තෝරලා පස්සේ යනගන්න හදන්න එපා. මොකද ජීවිතේම අවුල් වෙනවා. ඒ නිසා ඔයා සබ්ජෙක්ට් තෝරද්දි පළවෙනියටම මං අර කියපු කාරණා ටික තියාගෙන ඔයා තනියෙන් හරියට තෝරගන්න. අනිත් එක ඔයා ඔය ඔක්කොම කරලා මතක තියාගන්න ඕනේ ඔයා යන ඉස්කෝලේ A level ඒ සබ්ජෙක්ට් කොහොමද කැටගරි කරලා ටයිම් ටේබල් හදලා තියෙන්නේ කියලා. අපි මොන කොයි කතන්දරේ කිව්වත් ඔයාගේ යන පාසල තුල ඔය A level ටයිම් ටේබල් එකේ වාට සබ්ජෙක්ට් ටික වෙන් කරලා කැටගරි කරලා ගන්න බැයි නා. මං හිතන්නේ ඔයාට මේ අවස්ථාව සම්පූර්ණ කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ පුතේ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා ඔයා මේ දවස් ටිකේ ඉවසන්න පොඩ්ඩක්. බොහෝම සියුම්ම එක එක මිනිහා කියන කතා අහන්න නැතුව තමන් ගැන හිතන්න. තේරෙනවද? දැන් ලෝය කෙනෙක් ඇවිල්ලා ඔයාට කියන එකපාරට ඔයා ආර්ට්ස් කරන්න ඔයා මේ සබ්ජෙක්ට් කරන්න ඔයා කැම්පස් එකයි. ඕන් තව තැනකට ඇවිල්ලා මාධ්‍යවේදියෙක් කියනවා මම මාධ්‍යවේදියෙක් උනේ මෙහෙම මං සබ්ජෙක්ට් කරලා තියෙන්නේ මේකයි උඹලත් ඔය සබ්ජෙක්ට් කරපන්. හරිද? ඕන් විශ්වවිද්‍යාලයක කතිකාචාර්යවරයෙක් කියලා කියන මං කරේ මේ සබ්ජෙක්ට් එක උඹලා ඒ සබ්ජෙක්ට් කරපන්. ඕන් පාසල් ගුරුවරයෙක් කියලා කියන ඒ ගුරුවරයා මම මේවා කරා උඹලා මේවා කරපන්. මම කවදාවත් A level උගන්වන මගේ ළමයින්ට මම කවදාවත් මම A level කරපු සබ්ජෙක්ට් ගැන කියලා නැහැ. මගේ බිරිඳ නීතිඥවරියක් මං කවදාවත් ළමයින්ට ඇය ලෝ ෆැකල්ටි ගිහිල්ලා දිස්ත්‍රික් රෑන්ක් එක දාලා ගියපු සබ්ජෙක්ට් ගැන කියලා නැහැ පන්ති තුල. මගේ හොඳම යාළුවා චාර්ටර්ඩ් ආකිටෙක්චර් කෙනෙක් මොරටු විශ්වවිද්‍යාලේ. මං ඒ යාළුවා කරලා තියෙන සබ්ජෙක්ට් ළමයිට කියලා නැහැ පුතා. ඒතර මගේ ගෝලයෝ දැවැන්ත ප්‍රමාණයක් කැම්පස් වල ඉන්නවා. මං ඒ ළමයි කරපු සබ්ජෙක්ට් පුන හූල්ලලා කියලා දීලා නැහැ ආර්ට් වල. දැන් ඊයේ මට කතා කරනවා මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ කෙල්ලේ. ඒ තුනක් කරගෙන මොරටු විශ්වවිද්‍යාලයේ එක්සෑම් කරලා 2020 අවුරුද්දේ ආකිටෙක්චර් එක්සෑම් එකත් පාස් වෙලා ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් එක්සෑම් එකත් පාස් වෙලා. ඊයේ මට කතා කරලා ඇහුවා සර් මම ආකිටෙක්චර් යන්නද මම ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් යන්නද? මං කිව්වා බොහොම හොඳයි පුතේ බොහොම සතුටුයි. මම දෙන්නම් මගේ හොඳම යාළුවා ආකිටෙක්චර් කෙනෙක් ආර්ට්ස් කරලා යා ඒ කැම්පස් එකට ගියේ. ඔයා යාට කතා කරලා විස්තරය අහගන්න මොකද යාට තමයි ওই සබ්ජෙක්ට් එකේ දැනුම තියෙන්නේ. මං ඒ නම්බර එක දුන්නා. දැන් මම එහෙම බිහි කරලා තියෙන හින්දා පැහැදිලිව කියනවා කවුරුත් කෙනෙක් කරපු සබ්ජෙක්ට් දිහා බලලා ඔයා මේ සැරේ ඒ සබ්ජෙක්ට් එක කරලා කැම්පස් යන්න හදන්න එපා. ඒකට හේතුව තමයි හැම සබ්ජෙක්ට් එකකටම තියෙනවා A level exam එක තුල වටිනාකම. අපි මහා මෝඩ විදිහට අපි මේ සබ්ජෙක්ට් කැටගරි කරලා තියෙනවා. අද ළමයි ඇවිල්ලා අහනවා වෙලාවකට ඒ සබ්ජෙක්ට් එකේ ඉසෙට් කෝ එක තියෙනවද සර්? අර සබ්ජෙක්ට් එකේ ඉසෙට් කෝ එක වැඩි සර්? පුතේ උඹ දන්නවද කියපන්කෝ ඉසෙට් කෝ එක කියන්නේ මොකක්ද කියලා ඉස්සල්ලා. අනිත් එක තමයි උඹලට ඔය උපදෙස් දෙන සර්ලා මැඩල්ලා සමහරක් විට ඔය මහා ලොකුකම් කියන පිරිස වෙලාවකට දන්නවද ඉසෙට් කෝ එකක් ගැන? එහෙම දන්න පිරිසක් ඉන්නවා මං කියන්නන්නේ ඒ පිරිසෙන් අපි අහන්න ඕනේ. ඒ දන්න පිරිස හරියට කිව්වොත් කියයි වාට A level ආර්ට්ස් කරන ළමෙක්ගේ ඉසෙට් කෝ එකක් කවදාවත් එක සබ්ජෙක්ට් එක වැඩියෙන් තියෙන්නෙත් නැහැ අඩුවෙන් තියෙන්නෙත් නැහැ මධ්‍යස්ථ මට්ටමින් තියන්නෙත් නැහැ. ඒක බොරුවක් ඒක ව්‍යාජයක්. තේරෙනවද? මෙන්න මේ නිසා තමයි වසර 2000න් පස්සේ 21 වන සියවස එළඹීමත් එක්ක පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යාබද වෙච්ච හිටපු ප්‍රොෆෙසර් කෙනෙක් ලස්සනට හඳුන්ලා දෙන්නේ ලංකාවට ඉසෙට් කෝ එක කියලා. ඉස්සර මෙන්න මේ වගේ මහා අමූලික මට්ටමේ ව්‍යාජ මට්ටමක් ගොඩනගාගෙන එක එක සබ්ජෙක්ට් ලොකු සබ්ජෙක්ට් ඒ සබ්ජෙක්ට් මේ සබ්ජෙක්ට් කියාගෙන හිටියා ළමයින්ට. හැබැයි එතනින් පස්සේ වෙනස් කළා කියලා දුන්නා ඉසෙට් කෝ එක මත පදනම් වෙච්ච විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ගැන. හරිද? එතෙන්දි මම ඔබට පැහැදිලිව කියනවා ඔයා ඉස්සල්ලාම උසස් පෙළට ආවට පස්සේ ඔයා විෂය ධාරාව තෝරගන්න. මම කරන්නේ ආර්ට් විෂය ධාරාවට අදාළ විෂයක් නිසා මම මෙතනින් එහාට මැක්ස් සයන්ස් බයෝ ටෙක්නොලොජි ගැන කතා කරන්න යන්නේ. ඒ විෂය ධාරාවට අදාළ දැනුම මේ ගුරුවරුන්ගෙන් ඔබ ලබා ගන්න. දැන් අපි එහෙනම් එන්න ඕනේ උසස් පෙළෙන් පස්සේ ආර්ට් වලට. හරිද? මේ ආර්ට්ස් වල එන්න ඕනේ කලා කියන විෂය ධාරාවට. දැන් මේ කලා කියන විෂය ධාරාවට ආවට පස්සේ ඊළඟට වෙන කතාව පොඩ්ඩක් අපි කතා කරමු. හරි? අද අපි මේ ඔක්කොම කතා කරලා ඉවර කරන්න ඕනේ. මොකද අදින් පස්සේ මේ දේශන ඉවරලා ඔබ පුටුවෙන් නැගිට්ටට පස්සේ බය පුතා ආය කිසිදු ගැටලුවක් තියෙන්න බෑ හිතේ. මාර කොන්ෆිඩන්ස් එකක් තියෙනවා ආත්ම ශක්තියක් ඔබට. මම මේ සර් කියපු විදිහට වැඩ කරනවා මැනේජ් කරනවා මගේ ජීවිතය හදාගන්න. ඒ පදනම ඔබට තියෙන්න ඕනේ. දැන් ඔන්න ඔයා ආර්ට්ස් කලා විෂය ධාරාව කරන්න සුදුසුකමක් ලබලා තියෙනවා. මම ඉස්සල්ලාම කියනවා මේ ආර්ට්ස් කියන විෂය කලා කියන විෂය ධාරාව කරන්න හිතෙන එකෙක් ඇවිල්ලා කොන්ද කෙලින් තියෙන එකෙක්.
හරි හොඳට මතක තියාගන්න බය නැතුව මම මේ ආර්ට්ස් කරනවා මට ප්‍රශ්නයක් නැහැ. දරුවෝ කතා කරලා මට ගොඩාක් දෙනෙක් කිව්වා සර් ආර්ට්ස් කරන්න. ඒතර මේ ආර්ට්ස් වලට එනවා එක එක පැති වලින් කට්ටියක්. ඒ තමයි කවුද? හොඳ රිසර්ච් ගත්ත ළමයි ඉන්නවා. මාර කිව්වා වගේ ඒ නමය අරගෙන මගේ ළඟට ආර්ට්ස් කරන්න ආපු යෝග ඉන්නවා. අපි පන්තිවල සමහර යෝග ඉන්නවා අර මධ්‍යස්ථ මට්ටමේ රිසල්ට් එකක් අරගෙන ආර්ට්ස් කරන්න ආපු යෝග. සමහර යෝග ඉන්නවා අර ආර්ට්ස් කරන්න උන නිසා ගණන් එහෙම අරවා මේවා ෆේල් වෙලා ආර්ට්ස් කරනවා. හැබැයි මේ ඔක්කොම එකම කුලකයේ පිරිසක් ඉන්නේ එතන. ඒතර මේ ආර්ට්ස් කියන දේ කරන්න පටන් ගත්තට පස්සේ එදා ඉඳලා සමාජයේ තියෙන්නේ දුර්මතයක් ආර්ට්ස් ගැන. ඒකත් කියන්න එපා මෙහෙම. ආර්ට්ස් කළා ජොබ් නැද්ද කියලා. මගෙන් ඉගෙන ගන්න එන ළමයි අහන සර් ආර්ට්ස් කළා ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන්ද සර්? මං උන්ට පැහැදිලිව කියන දේ තමයි ආර්ට්ස් කළා මට කෙලවුණාද? සිංහල කුමසාරු කියන චරිතය ආර්ට්ස් කරලා කෙලව ගත්තද? ලංකාවේ වැඩිම උසාවි වල වැඩිම ඉන්න ලෝයස්ලා ප්‍රමාණයක් ඇවිල්ලා වෙන සබ්ජෙක්ට් කරපු කට්ටියද ආර්ට්ස් කරපු කට්ටිය නෙවෙයිද එතන ඉන්නේ? ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න ප්‍රධාන නිලධාරීන්ගෙන් ගත්තහම සාමාන්‍ය නිලධාරියා වගේම බහුතර ප්‍රමාණයක් ඉන්නේ ආර්ට්ස් කරපු කට්ටිය නෙවෙයි. පාසල් පද්ධතියක ගත්තහම විදුහල්පතිවරුන්ගෙන් එඩියුකේෂන් ඩිරෙක්ටර්ස්ලාගෙන් පේපර් හදන පැනල් වල ඉන්න පිරිසකේ පාසල් ගුරුවරුන්ගේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ ආර්ට්ස් කරපු පිරිස් නෙවෙයි. ඔයා මොකද ඒකට කියන්නේ? ලංකාවේ මාධ්‍ය ශාස්ත්‍රය ගත්තහම නිවේදක නිවේදිකාවක ඉඳලා භාගයක් ආර්ට්ස් කරපු උන් නැත්තේ එතන. ලංකාවේ ෆේමස්ම කැරක්ටර් ඒ කියන්නේ ප්‍රධාන චරිත ජනප්‍රිය චරිත ගත්තහම 100ක් ගත්තහම 100ට අඩුම තරමේ 60-70ක් ආර්ට්ස් කරපු පිරිසක් නෙවෙයි ඉන්නේ. දැන් අපි ගත්තහම ආර්ට්ස් කරන ළමයින්ට තව තැන් තියෙනවා යන්න. මම මගේ අවුරුදු දෙක තුල ඒ ළමයිට තැන් කීපයක් කියලා දෙනවා යන්න. හරිද? මම පැහැදිලිව කියනවා පුතේ මේ ආර්ට්ස් කරන්න ගත්ත තීරණයම ඇවිල්ලා පට්ට තීරණයක්. මේ ආර්ට්ස් කරන්න තීරණයක් ගන්න බෑ වැනි ඉන්නේ උන්ට. මෙතෙන්ට එන්න හොඳ කෂේරුකාවක් තියෙන්න ඕන. හැබැයි මම එක දෙයක් කියන්නම්. මේ ආර්ට්ස් කරන්න ඇවිල්ලා කලා කරන්න ඇවිල්ලා එතනින් එහාට තියෙන වැඩ කොටස හරියට කරගන්න නැති වුනහම තමයි අර කියන මට්ටමින් ආර්ට්ස් කරලා පස්සේ ජොබ් තියනවද කියන ප්‍රශ්නේ. ඔයා හොඳට එක දෙයක් මතක තියාගන්න. ආර්ට්ස් කළා උපාධියක් ගත්ත හරියට වැඩ කරගෙන සමාජින් එක මිනිහෙක්ව ෆේල් වෙච්ච මිනිස්සු නෑ. තේරුණාද? ඒතර ඔයා කියනවා සර් එතකොට රැකියාව විරහිත උපාධිධාරීන්ගේ බහුල ප්‍රමාණයක් ආර්ට්ස් කරපු කට්ටියද? ඇයි ආර්ට්ස් කරපු කට්ටිය විතරක්? එතන සමානකට එන්න පුළුවන් සයන්ස් කරපු කට්ටිය, මැත්ස් කරපු කට්ටියත් එතන ඉන්න පුළුවන්. රැකියාව විරහිත උපාධිධාරීන්ගෙන් එතනට යන පිරිස ඇවිල්ලා එතනට යන්නේ ආර්ට්ස් කරාද, මැත්ස් කරාද, සයන්ස් කරාද කියන එකත් නෙවෙයි කියනවා පුතා. ඔයා හොඳට මතක තියාගන්න. එතනට ඒ පිරිස යන්නේ ඒ පිරිස තුල පවතින යම් දුර්වලතාවක් පදනම් කරගෙන. කවදාවත් මේ ආර්ට්ස් කරත්, සයන්ස් කරත්, මැත්ස් කරත්, මොක කරත් රජයේ රැකියාවක් කියන දේ බලාපොරොත්තුෙන් අපිට ඒ දේ කරන්න බෑ. අපි ලෑස්ති වෙන්න ඕනේ මෙන්න මේ සබ්ජෙක්ට් ටික කරගෙන A level පාස් වෙලා අපිට රජයේ හෝ වේවා පෞද්ගලික අංශයේ වේවා හෝ නැත්නම් අපිට ව්‍යවසායකෙක් වේවා හෝ වේවා අපි ව්‍යාපාරිකෙක් වේවා හෝ වේවා එතනට යන්න. ඉතින් ඔබට මම පැහැදිලිව කියනවා ඒ නිසා මෙතනින් එහාට ආර්ට්ස් කරන්න ඔබ හිතාගත්තට පස්සේ ඔබ හිතන්න ඕන එකම දේ තමයි මම මේ කරන දේ හරියට කරන. තව ගොඩාක් ළමයි ළඟ තියෙන දුර්මතයක් තියෙනවා. ඔබ දැන් මේ අපි ළඟට ඇවිල්ලා අභිමුඛව ඉන්න ශිෂ්‍යෙක් නිසා මම ඔබට පැහැදිලිව කියන්නේ. තව ගොඩක් කට්ටිය ළඟ තියෙන දුර්මතයක් තියෙනවා. ඒ තමයි ආර්ට්ස් හරි ලේසියිනේ. ඔය ආර්ට් කියන විෂය හරි ලේසියිනේ. ආර්ට් කියන විෂය කරලා හොඳට මේ බුදියගෙන ඉඳලා පාඩම් කරන්න නැතුව ජොලියක් දාලා ගිහිල්ලා විභාග දෙලා පාස් වෙන්න පුළුවන් කියලා හිතන්. ලංකාවේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍යයෙන් 50000කට වඩා වැඩි වගේ ප්‍රමාණයක් සිංහල කරන. ඒ සිංහල කරන ඔක්කොටම මේ තියෙනවද? සිංහල කරන ඔක්කොටම මේ තියෙනවද? ආර්ට්ස් කරන හැම සබ්ජෙක්ට් එකක්ම පාස් වෙනවද ළමයි? පුතේ මතක තියාගන්න ඕනම සබ්ජෙක්ට් එක වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකමක් තියෙන ඕනම සබ්ජෙක්ට් එකක් මහන්සි වෙලා වැඩ කරොත් විතරයි ඒකක් ගන්න පුළුවන්. මම පැහැදිලිව කියනවා. ඒ නිසා මතක තියාගන්න ආර්ට්ස් වලට ආවට පස්සේ මේක ලේසි කියලා අව탁සේරු කරන්නේ නැතුව ඔයා කෙලින්ම හරියට වැඩ කොටස් ටික කරගන්න. දැන් ඔයා එහෙනම් ආර්ට්ස් වලටත් ආ. සර් එහෙනම් අපිට රැකියාව තියෙනව නේද? මං කියන අනිවාර්යෙන් රැකියාව තියෙනවා. හැබැයි මම පැහැදිලිව කියනවා කලා කරන හරියට කරගන්නේ උන්ට තමයි ලංකාවේ රැකියාව තියෙන්නේ. තව කතාවක් කියන්න. කලා විතරක් නෙමෙයි මැත්ස් කරත්, සයන්ස් කරත්, බයෝ කරත්, ටෙක්නොලොජි කරත් මොන සබ්ජෙක්ට් එක කරත්, කොමර්ස් කරත් හරියට කරගන්න නැති එකෙක්ටවත් රිසර්ච් නැති වුණොත් අවුලක් වුණොත් උන්ට ජොබ් නැහැ ලංකාවේ. ලංකාව කියන රටේ ජොබ් එකක් කරන්න මොන සබ්ජෙක්ට් එක මොන ස්කීම් එක යටතේ කරත් ඌ හරියට විභාගේ පාස් වෙලා ඌගේ සබ්ජෙක්ට් එක ගොඩ දාගෙන එතනින් එහාට යන්න ඕනේ.
කයිවාරු ගගහ පිස්සු කෙලකල ඉන්නේ උන්ට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙවත් ජොබ් නැහැ. උන් තමයි ජීවිතේ පරාජිත චරිත කියලා අපි කියන්නේ. එහෙනම් ඊළඟ වැදගත්ම වැඩේ තමයි දැන් ආර්ට්ස් කරනවා ඔබ. දැන් කලා කරනවා. දැන් උසස් පෙළට ඔබ ඇවිල්ලා තියෙනවා. අද මේ සෙමිනාර් එකට ඔබට ආපු ඊළඟ ප්‍රශ්නේ තමයි වැදගත්ම ප්‍රශ්නේ තමයි සර් එතකොට අපි සබ්ජෙක්ට් කොහොමද තෝරන්නේ? දැන් ආර්ට්ස් වල සබ්ජෙක්ට් ගණනාවක් තියෙනවා. දැන් අපි කොමර්ස් කරන්න ගියොත් ගොඩක් දුරට කොමර්ස් වල තියෙන්නේ සබ්ජෙක්ට් 3යි සහ සමහරක් විට දැන් පොදු විෂය ධාරාවේ විවිධ සබ්ජෙක්ට් තෝරගන්න පුළුවන් ඔවුන්ගේ කැමැත්ත පරිදි. සයන්ස් වල මැක්ස් වල කියන්නේත් එන්නේ ඒ වගේ තමයි යන්නේ. ටෙක්නොලොජි වලත් ගොඩක් දුරට ඒ වගේ දේවල් යන්නේ. නමුත් ආර්ට් කරන ළමයට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේක ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල වුණත් ඊටාම සංකීර්ණ ලෙස ව්‍යාප්ත වෙලා තියෙන ස්කීම් එකක් හින්දා ලංකාවේ වැඩිම කෝස් ප්‍රමාණයකුත් අපිට තියෙන නිසා පුතා මේ ආර්ට් සබ්ජෙක්ට් ගණනාව වැඩි. ඒතර ලංකාවේ උසස් පෙළ විෂය ධාරාව තුල වැඩිම සබ්ජෙක්ට් ප්‍රමාණයක් තියෙන මේ ආර්ට්ස් වලට A level වල. ඒතර ආර්ට් කරන ළමෙක්ට කරන්න පුළුවන් සබ්ජෙක්ට් ගණනාවක් තියෙනවා. දැන් ඔයාගේ එක අරමුණක් තමයි අද දේශනයට සම්බන්ධ වෙලා මේ මොනවද සබ්ජෙක්ට් කරන්නේ සර් අපි. අපි හොඳ සබ්ජෙක්ට් මොනවද? හැම ළමෙක්ම අහන්නේ ඒකයි. හැම ළමෙක්ම මගෙන් අහන එකම දේ තමයි කතා කරලා අහන්නේ මොකද්ද සර් සබ්ජෙක්ට් හොඳ ඒවා. දැන් ඉස්සර අහන්නේ ළමයි මොනවද හොඳ සබ්ජෙක්ට් කියලා. දැන් ළමයි අහන්නේ මොකක්ද දන්නවද? මොනවද සර් මේ ඉසෙට් කෝ එක වැඩිම සබ්ජෙක්ට් සර්? එහෙනම් අපිට ඉස්සල්ලාම මේ සබ්ජෙක්ට් තෝරගද්දි මේ ඉසෙට් කෝ එක කියන එක බලන්න ඕනේ. මොකද්ද මේ ඉසෙට් කෝ එක කියලා කියන්නේ? ලංකාවේ උසස් ලියන ළමෙක්ගේ ජීවිතේ වෙනස් කරන සලකුණ තමයි ඉසෙට් කෝ එක. හරි? මම මේ ගැන සංකීර්ණ දැනුම් පද්ධතියක් අවශ්‍යයි ඔබට පැහැදිලි කරන්න. නමුත් දැන් මට මේක වෙලාව නෙවෙයි ඒ ගැන පැහැදිලි කරන්න. නමුත් මම පැහැදිලිව කියන්න ඕනේ ඔබට ඉසෙට් ඩගේ ගැන ඔබ අහන නිසා මොකද්ද මේ ඉසෙට් කෝ එක කියලා කියන්නේ. ඒතර කොහොමද ඉසෙට් කෝ එක අපේ සබ්ජෙක්ට් වල තියෙන්නේ? ඒතර ඉසෙට් කෝ එක වැඩි සබ්ජෙක්ට් මොනවද? අඩු සබ්ජෙක්ට් මොනවද? මධ්‍යස්ථ සබ්ජෙක්ට් මොනවද? එහෙමනේ. දැන් ඔයා හිතනවා අද මම ඉසෙට් කෝ එක ඇඳලා මෙන් ඉසෙට් කෝ එක වැඩි සබ්ජෙක්ට් එක, මෙන් අඩු සබ්ජෙක්ට් එක, මෙන් මැද්දස්ත සබ්ජෙක්ට් එක කියලා කියයි කියලා. ඔයා බලන්න මම මේ ඉසෙට් කෝ එක ගැන කියන කතාව හොඳට අහගන්න මේක. දැන් ඔයා උසස් පෙළට ඇවිල්ලා ආර්ට්ස් කරන ශිෂ්‍යෙක් නම් මං හිතනවා අද මේ මොහොතේ තමයි ඔයා මේ කතාව හොඳටම අහන්න ඕනේ. මේක හොඳට අහගන්නමයි. ඔයා කෝ එක ගැන කතා මතක තියාගන්න මේ ඉසෙට් ඩගයත් එක තමයි ඔයා විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න. ඒ කියන්නේ A level exam එකේ A3ක් තිබ්බා කියලා කැම්පස් යන්න බෑ ළමෙට. A level exam එකේ මේ ඉසෙට් ඩගයත් කැම්පස් යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. හැම අවුරුද්දකම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිකුත් කරන රිලීස් කරන කට් ඔෆ් මාක් එකක් තියෙනවා. ඉසෙට් ඩගයක්. ඒකට සාපේක්ෂව තමයි මහනුවරින්, කුරුණෑගලින්, මාතලෙන්, ඊට පස්සේ කළුතරින්, ගම්පහෙන්, කොළඹෙන්, නුවරඑළියෙන් ළමයි ගන්න. එතකොට මේ ඉසෙට් කෝ එකත් එක්ක පදනම් කරලා ගන්න නිසා කිසිදු ලංකාවේ ළමෙට මොනම විදිහවත් අසාධාරණයක් වෙන්නේ නැති විදිහට තමයි ඉසෙට් ඩගේ හැදෙන්නේ. ඒකයි අපි කියන්නේ උසස් පෙළට ආවට පස්සේ ළමෙක් හොඳට ඉගෙනගෙන කැම්පස් ගියාට පස්සේ කෙලින්ම එයාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒකට හේතුව ලංකාවේ තවම උසස් පෙළින් කැම්පස් යන මට්ටම සකස් වෙනේ ක්‍රියාවලියට කාගේවත් බලපෑමක් ඇවිල්ලා නැහැ. අදටත් නිදහස් අධ්‍යාපනයේ සුරකිලා තියෙන ගැටලුවක් ඇති නොවන යම් තැනක් තියෙනවද ඒ තමයි මෙන්න මේ පිරිසුදු පවිත්‍ර තැන. ඒතර ඒකේ ප්‍රධාන මූල ධර්මය තමයි ඉසෙට් කෝ එක කියන එක. මොකද්ද පුතා ඉසෙට් කෝ එක කියලා කියන්නේ? දැන් ඉසෙට් කෝ එක ගැන බලද්දී අපි ගොඩාක් කට්ටිය කියනවා ඉසෙට් කෝස් වැඩි සබ්ජෙක්ට් තියෙනවා, අඩු සබ්ජෙක්ට් තියෙනවා, මැදි සබ්ජෙක්ට් තියෙනවා කියලා. එහෙම එකක් නෑ. ඉසෙට් කෝ එක කියන එක අවුරුද්දෙන් අවුරුද්ද සාපේක්ෂව වෙනස් වෙනවා. එතකොට මේ 2020 එක්සෑම් එක ලියපු ළමයින්ට සිංහල වල තිබ්බ ඉසෙට් ඩගේ නෙවෙයි 21 ළමයිට තියෙන්නේ. 21 ළමයිට තියෙන එක නෙවෙයි 22 ළමයිට තියෙන්නේ. ඒක ඇවිල්ලා උච්චාවචනය වන දෙයක්. ඒතර මතක තියාගන්න ඉසෙට් එකේ සාමාන්‍යයෙන් හැදෙන්නේ ඒ අවුරුද්දේ ඒ සබ්ජෙක්ට් එක ලියන ළමයි ප්‍රමාණයත් එක්ක. හරිද? එතකොට මතක තියාගන්න යම්කිසි විෂයක් ලියන ළමයි ප්‍රමාණය ගන්නවා මේ ඉසෙට් කෝ එක හදලා. ඊට පස්සේ මේ ළමයි ප්‍රමාණය ගන්න ලකුණු ප්‍රමාණය බලන. හරිද? එතකොට ඒ ළමයි ප්‍රමාණයයි ලකුණු ප්‍රමාණයයි අරගෙන මේ දෙක යම්කිසි ගණිත විද්‍යාත්මක ක්‍රමයට බෙදීමකට ලක් කරලා තමයි ඉසෙට් කෝ එක හැදෙන්නේ. ඒතර ඔයාට තේරෙනවා ඇති මේ අවුරුද්දේ සිංහල ළමයි කීයක් ලිව්වද? ඒ ළමයා ගත්ත ලකුණු ප්‍රමාණය කීයද?
එතෙන්දී ඒ කොටස් බෙදාගත්තේ කොහොමද? මේ අවුරුද්දේ ලොජික් ලියපු ළමයි ප්‍රමාණය කොහොමද? ඒ ළමයි ගත්ත ලකුණු ප්‍රමාණය කොහොමද බෙදලා ගත්ත ප්‍රමාණය කොහොමද? එතකොට මේ අවුරුද්දේ යම් කිසි ළමයි ප්‍රමාණයක් කොච්චර ඉකෝන් ලිව්වද? ඒ එක එක ළමයා ගත්ත ලකුණු ප්‍රමාණය කොහොමද? ඒක බෙදලා එකතු කරලා ආපු ඒ ගණනය කොහොමද? එතකොට ඔබ මතක තියාගන්න අවුරුද්දෙන් අවුරුද්දට සිංහල කරන කොමස් සිංහල කරන ඉකෝන් කරන BC කරන හිස්ටරි කරන ළමයි ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට අවුරුද්දෙන් අවුරුද්දට ඒ ළමයි ගන්න ලකුණු ප්‍රමාණයත් වෙනස් වෙනවා. ඊට සාපේක්ෂව මතක තියාගන්න ඉසෙඩ් අගයත් වෙනස් වෙනවා. එතකොට මේ ඉසෙඩ් අගය කියන එක එකම තැනක කවදාවත් තියෙන්නේ ඒ අවුරුද්දට සාපේක්ෂව තමයි ඉසෙඩ් අගය වැඩි හෝ අඩු වෙන්නේ. දැන් ඔන්න මේ සැරේ 2020 තමයි අත්‍යාසන්නම අවුරුද්ද ඉසෙඩ් අගය නිකුත් වෙච්ච අවුරුද්ද. එතකොට 2020 ළමයිගේ ඉසෙඩ් කෝ එකක් නිකුත් වුණා. ළමයින්ට රිසර්ච් නිකුත් වුණා. ඔන්න එතකොට අපේ කට්ටිය කියන්න ගියා මෙහෙමයි මෙහෙ සබ්ජෙක්ට් වල මෙහෙම එකක් තියෙනවා කියලා. හැබැයි මතක තියාගන්න ඒ ඇවිල්ලා 2020 ඉසෙඩ් කෝ එක. දැන් 21 ඉසෙඩ් කෝ එක වෙනස් වෙනවා. මොකද ඒ අවුරුද්දේ ලියන ළමයි ප්‍රමාණයේ සබ්ජෙක්ට් එක සහ ඒ ළමයි ලකුණු ගන්න ප්‍රමාණයත් එක්ක. 22 කොහොමත් වෙනස් වෙනවා. 23 කියන්නේ ඔයා ඊට වඩා අවුරුදු 3කට එහා ඉන්න. ඒ නිසා පැහැදිලිව එක දෙයක් කියන්නම්. මෙතන අගය කතා කරොත් ඉසෙඩ් අගය කියන එක හැදෙන්නේ ඒ සබ්ජෙක්ට් එක ලියන ළමයි ප්‍රමාණය සහ ඒ එක එක ළමයා ගන්න ලකුණු ප්‍රමාණය අරගෙන ඒක යම්කිසි සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රම ක්‍රියාවලියකට දාලා ඒ බෙදීම තුලින් ගන්නා වූ ඉසෙඩ් අගය තුලින් තමයි අපේ ළමයිගේ මේ ඉසෙඩ් කෝ කියන එක හැදෙන්නේ. ඒතර මම පැහැදිලිව කියනවා අපිට කියන්න බෑ මේ අවුරුද්දේ සිංහල මෙච්චර ලියයි කියලා. ලබන අවුරුද්දේ මෙච්චර ලියයි කියලා. ඒ ළමයි මෙච්චර ලකුණු ගයි කියලා. ඒව ඇවිල්ලා ඇත්තටම ගත්තාම අපිට හිතා ගන්න බැරි නිගමනය කර නොහැකි ඒ අවස්ථාවට අනුකූලව ළමයාගේ හැසිරීමත් එක්ක ගන්න ලකුණු ප්‍රමාණයක් තමයි තීරණය වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන් හිටියද හරියටම ඔයා O level ඔය රිසල්ට් එක ගන්නවා කියලා? නෑනේ. එතකොට ඒ වගේ තමයි ඉසෙඩ් කෝ එක කියන එකත් අපිට හරියටම කියන්න බෑ මෙහෙම වෙනවා කියලා. එහෙනම් මේ හරියටම කියන්න බැරි මේ ඉසෙඩ් අගයක් අරගෙන ඇයි අපි පුතා වැඩේ අවුල් කරගන්නේ? එතකොට ඇයි අපි අවුල් කරගන්නේ? ඒ නිසා මම පැහැදිලිව කියනවා මේ ආර්ට්ස් වලට ආවට පස්සේ ඔයා මේ ඉසෙඩ් අගය කියන දේ ඔළුවේ තියාගෙන ඔයා හරියට සබ්ජෙක්ට් ටික තෝරගත්තේ නැත්නම් ඔයා මේකේ A level වලට දියත් කරොත් අන්න එතන ඉඳලා තමයි ඔයාට කෙලවෙන්නේ. මම දැන් මෙතනදී පැහැදිලිව කියනවා මගේ සබ්ජෙක්ට් එක වෙච්ච සිංහල එකේ ඉසෙඩ් කෝ එක මහා ලොකු වැඩිවීමක් වෙනවා කියලා මම කියන්නෙත් නෑ අඩුවීමක් වෙනවා කියලා කියන්නෙත් නෑ. ඒ වගේ හැම ගුරුවරයෙක්ටම කියන්න හැකියාවක් තියෙන්න ඕනේ. මගේ සබ්ජෙක්ට් එකේ ඉසෙඩ් අගය වැඩි කියලා මට කියන්නත් බෑ අඩුයි කියලා කියන්නත් බෑ අවමයි කියන්නත් බෑ මධ්‍යමයි කියලා කියන්නත් බෑ. ඒකට හේතුව තමයි අපේ ආර්ට්ස් වල තියෙන හැම සබ්ජෙක්ට් එකකම ඉසෙඩ් කෝ එකක් තියෙනවා. ඒක වැඩි වෙනවා අඩු වෙනවා මැදි මට්ටමකට පැමිණෙනවා. අනික ඒක වෙන්නේ ඔයා A level ලිව්වට පස්සේ. ඒ නිසා ඔයා මේ කලින් A level අවුරුද්දක අයියලක් කළා ලියපු ඉසෙට් රෙද්දක් අරගෙන දඟලන්න හදන්න එපා විෂයන් තෝරගන්න. හැබැයි මම මෙහෙම දෙයක් කියනවා ඔයා යම් කිසි විෂයක් ඉගෙන ගන්නේ යම්සේද ඒ විෂයට ඔයාට පුළුවන් නම් උපරිම සාධාරණයක් ඉටු කරන්න අනිවාර්යෙන් ඔයාගේ ඉසෙට් අගය එතකොට රැඳිලා තියෙනවා. මොකද මෙතන මේ ලියනයි ප්‍රමාණයයි ලකුණු ප්‍රමාණයයි බෙදීමකටපත් කරලා ගද්දී ඉහළම මට්ටමේ ලකුණු ලබා ගත්ත ළමයාව තමයි වක්‍රාකාරව අවසානයේට කැම්පස් එකට යවන්න කටයුතු කරන්නේ. එතෙන්දී අපිට තේරුම් ගන්න තියෙන එකම දේ තමයි ඔබ විෂය කරන්නේ කුමක්ද? ඒ විෂය තුල ඔබ ප්‍රවීණ මට්ටමකට යනවා නම් ඒ විෂය තුල ඔබට පරතරයට යන්න පුළුවන් නම් හොඳ ඔබ ඒ විෂය ප්‍රගුණ කරනවා නම් ඔබ ඒ විෂය සාර්ථක කරගන්නවා නම් අනිවාර්යෙන් ඔබ ඉලක්කය සාධනය කරගන්න ඔබට හැකියාවක් තියෙනවා. ඒතර මේ විෂයන් තෝරගද්දි මතක තියාගන්න සමහර අවස්ථාවල මේ විෂයන් තුල තියෙනවා භාෂා විෂයන් කියන. හරි. ආර්ට්ස් වල තියෙනවා භාෂා විෂයන් කියලා කොටසක්. ඊට පස්සේ සමහරක් වෙලාවට මේ විෂයන් තුල තියෙනවා ඊට පස්සේ සමාජ විද්‍යා විෂයන් කියලා කොටසක්. සමාජ විද්‍යා විෂයන් කියලා කොටසක් තියෙනවා. ඒතර මේ විෂයන් තුල සමහරක් වෙලාවට තියෙනවා තව තැනක සෞන්දර්ය විෂයන් කියලා. හරිද? මෙන්න මේ ආකාරයට තමයි ආර්ට්ස් වල මේ විෂය පද්ධතියන් බෙදෙන්නේ ගොඩක් දුරට. මම මේ සරලම නිදර්ශනයක් ගත්තා. ඒතර මේ භාෂා විෂයන් තුල තියෙනවා සිංහල කියලා සබ්ජෙක්ට් එක තියෙනවා මගේ සබ්ජෙක්ට් එක. දමිළ භාෂාව තියෙනවා. තව තියෙනවා හින්දි, ජර්මන්, ජපන්, රෂියන්. ඊට පස්සේ ගත්තාම ෆ්‍රෙන්ච් වගේ සබ්ජෙක්ට් තියෙනවා. ඒ වගේ භාෂා ගොඩාක් තියෙනවා අපේ මේ පද්ධතිය තුල ඒ ලෙවල් වල. ඒතර වැඩිපුරම භාෂා ප්‍රමාණයක් තියෙනවා ළමයිට. එතකොට මේ භාෂා ප්‍රමාණය ඔයා බලද්දි දැන් ඔයා හිතනවා මම රෂියන් කරනවා කියලා. හැබැයි ඔයාගේ කැමැත්ත මත බලන්න බෑ. ඔයාගේ ඉස්කෝලේ රෂියන් උගන්වන ටීචර් කෙනෙක් ඉන්නවද? ඒකේ උගන්වනවද කියලා බලලා තමයි ඔයා භාෂාවට යා යුත්තේ. එතකොට ඔයා හොඳට මතක තියාගන්න
ඔබට එතකොට මේ භාෂා කියන කැටගරි එකේ එන්නේ වගේ සබ්ජෙක්ට් මාලාවක් තියෙන තෝරා. එතකොට ඔබ උත්සාහ කරන්න ඕනේ මෙන්න මෙතනට යන්න. කොතනට යන්නද දන්නවද? දැන් ඔබට මේ භාෂා විෂයක් ඔබ තෝරගන්නවා නම් මං කියන්නේ සිංහල තෝරපන් කියලා. නමුත් ඔබ බලන්න ඕනේ මේ භාෂා විෂයන් Tamanට ටක් ගාලා රිසල්ට් එකක් දාගන්න පුළුවන් විෂයම. මං අර A level වල ළමයට හැමතිස්සෙම කිව්වේ මෙතනට ආවට පස්සේ මං පළවෙනියටම කිව්වේ එකම දේ තමයි මගේ පුතාට උසස් පෙළ A level වලට ආවට පස්සේ අයියා කිව්වා, අක්කා කිව්වා, අම්මා කිව්වා, තාත්තා කිව්වා, සර් කිව්වා, මැඩම් කිව්වා, පල්ලෙහා ගෙදර ඇන්ටි කිව්වා, එහා පැත්ත ගෙදර සමන් අයියා කිව්වා, උඩහා ගෙදර නන්දයා ඇන්ටි කිව්වා. ඒව වැඩක් නැහැ. ඒ කට්ටිය දෙන උපදෙස් ගන්න. හැබැයි ඔයා බලන්න ඕනේ ඔයා කියන සාධකයේ කේන්ද්‍රීය කරගෙන මේ දේ මට කරන්න පුළුවන්. මම ඒකයි කිව්වේ. මොකද A level කරන්නේ මගේ පුතා මේක අම්මලා තාත්තලා අහගෙන ඉන්නවා නම් ඒ කට්ටිය මතක තියාගන්න A level කරන්නේ ඔය කියන කවුරුත් අයියලා අක්කලා නෙවෙයි. නැන්දලා මාමලා නෙවෙයි. A level කරන්නේ ඔබේ දරුවා. ඒතර ඌට විභාගේ කරගන්න බැරි වෙලා ඌ හිර වුණොත් මොකද කරන්නේ ඔබ? ඒතර ඔබ හිතනවා ඉන්ඩිවිජුවල් ක්ලාස් ඕන තරම් ගෙන පුතා මතක තියාගන්න සමහර ළමයි ඉන්නවා පුතා ක්ලාස් එකකටවත් ගිහිල්ලා නැතුව ඒ නමය ගත්ත ළමයි ඉන්නවා අපි ටීවී එකේ දකින්නවද? සමහර උන් ඉන්නවා. හැබැයි ඒ O level A level වලට ගුරුවරයෙක් අවශ්‍යයි. ටියුෂන් ක්ලාස් එකක් අවශ්‍යයි. හැබැයි කොච්චර ටියුෂන් ගුරුවරු ගෙනත් දුන්නත් ඔයාට ඒ සබ්ජෙක්ට් එක ඔයාට තේරෙන්නේ නැත්නම් ඔයාට අල්ලගන්න බැයි නම් ඔයාට ගොඩ දාගන්න බැයි නම් ඒ සබ්ජෙක්ට් එක ඔයා සාර්ථක කරගන්න බෑ. ඒ නිසා මේ පඬිතෙක් වෙන්න හදන්න එපා නික ඔබ. තේරෙනවද? එක එක්කෙනා කිව්වා කියලා එතනට ගිහිල්ලා සමහරු කියනවා මම මේ සබ්ජෙක්ට් එක කරන්නේ මම මේ පොරක් ඇත්තටම. එහෙම තමයි සමහරු සබ්ජෙක්ට් තෝරන්නේ. ආර්ට්ස් වල තියෙන හැම සබ්ජෙක්ට් එකක්ම කරන එකේ පොරක් තමයි. මොකද ආර්ට්ස් කරන්න ආව කියන එකම පොරක්. ඒතර ඔබ මතක තියාගන්න මේක මම තෝරද්දි පැහැදිලිව කිව්වා හිතට කතා කරලා අහන්න ඔබේ ඩ්‍රීම් එක මොකද්ද? ඔබේ අරමුණ මොකද්ද? එතනට අදාළ වෙන විදිය විෂය තෝරා. ඒකල්ලා මේ විෂය තෝරගත්තී Taman සිහිබුද්ධියෙන් මේ විෂය තෝරගෙන ආදරයෙන් මේ විෂය කරගන්න. අධ්‍යාපනයට ආදරය කරන්නේ ඔබ යම්සේද ඒකේ ප්‍රතිඵලය ලෙසම අපිට දරා ගන්න පුළුවන්. ඒතර මතක තියාගන්න ඒ නිසා මේ භාෂා විෂයක් කරද්දී Taman නොදන්න තමන්ට අවුල් යන තමන් හිර වෙයි කියලා හිතන දැනම අමාරු විෂයන් තියෙන විෂයන් තෝරන්න එපා මේ කොටස තුල. ඊට පස්සේ අපි ගත්තට පස්සේ මෙතන සමාජ විද්‍යාව විෂය කාණ්ඩයක් තියෙනවානේ. ඒතර උතන් එනවා ඉකෝන්, ඊට පස්සේ ජියෝග්‍රැෆි, ලොජික්, පොලිටිකල් සයන්ස් මේ වගේ කාණ්ඩ මේ ගොඩාක් ඒවා තියෙනවා. අපේ මේ කාණ්ඩය යටතේ ගොඩක් සබ්ජෙක්ට් තියෙනවා. ඒතර අපි ගත්තාම මේ කොටස් වලට අදාළ ඊට පස්සේ සාපේක්ෂව මෙතනින් එහාට එනවා හිස්ටරි සබ්ජෙක්ට් එකක් එනවා. ඊට පස්සේ ගත්තාම BC සබ්ජෙක්ට් එකක් එනවා. තේරුණාද? ඊට පස්සේ අපි ගත්තට පස්සේ මීඩියා සබ්ජෙක්ට් එක එනවා. මේ වගේ ගොඩක් තියෙනවා. හරිද? දැන් මේ කාණ්ඩයත් ගත්තාම සෞන්දර්ය විෂයන් පද්ධතිය තුල ළමයින්ට තියෙනවා කෙලින්ම නැටුම්, සංගීතය, චිත්‍ර, ඊට පස්සේ නාට්‍ය හා රංග කලාව මේ වගේ විෂයන් තියෙනවා. ඒතර මේ විෂයන් තෝරගද්දී Tamanට එන්න ඕන හැඟීම. දැන් සමහරව හිතනවා මට චිත්‍ර අඳින්න පුළුවන් කියලා. හැබැයි උට චිත්‍ර අඳින්න බෑ ඇත්තට. ඌ ගිහලා චිත්‍ර විෂය තෝරනවා. ඉතින් ෆේල් වෙනවා. හරිද? එහෙම නැතුව මගේ පුතා ඔබ එකක් කියන්නම් ඔබ ගැන හිතන්න. ඔබට කළ යුතු දේ ගැන හිතන්න. දැන් සමහර කට්ටිය කියනවා මෙන්න මේ වගේම සමාජ විද්‍යා විෂයන් තුනක්ම කරනවා අපි භාෂාවක් එහෙම කරන්නේ නැහැ කියලා. එහෙම ළමයි පිරිසකුත් ඉන්නවා. දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙන එහෙම. ඇයි අහන්නේ මොකද්ද ඉසෙට්කෝ එක වැඩි. මං කියවන්නේ සුද්ධ සිංහලෙන් ඉසෙට්කෝ එක කියන දේ තීරණය වෙන්නේ ඒ අවුරුද්දේ ලියන ළමයි ප්‍රමාණයත් එක්ක ඒ ප්‍රවේශයත් එක්ක. ඒ නිසා ඔබට පැහැදිලිව කියනවා මගේ පුතා ඔබ තෝරගත යුත්තේ ඔබට අදාළ වන ඔබට පැහැදිලි භාෂාව. ඔබට පැහැදිලි විෂයක්. ඔබට පැහැදිලි යම්කිසි සමාජ විද්‍යාව හෝ සෞන්දර්ය විෂය. එතෙන්දී ඔබ බලන්න ඕනේ ඔබට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. විශේෂයෙන්ම කියනවා මේ විෂය මාලාවන් තෝරගද්දී අනිත් කෙනා කරන විෂය කරන්න එපා. අනිත් කෙනා කියනවට විෂය කරන්න එපා. හරියට ඔබ ගැන හිතලා වැඩේ කරන්න. මම ආරාධනා කරනවා අපේ දරුවෝ එහෙම කරන්න කියලා අපේ දරුවන්ට. මම හිතනවා අපේ දරුවෝ එහෙම කරයි කියලා. එහෙම කරන පිරිස අපි කියපු දේවල් අහලා තමයි කැම්පස් එකට හරියට ගිහලා තියෙන්නේ. ඒතකොට සමහර ළමයි මගෙන් ඇවිල්ලා අහනවා සර් මම කරනවා සිංහල පොලිටිකල් සයන්ස් ජියෝග්‍රැෆි. සර් මම කරනවා සිංහල BC හිස්ටරි. සර් මම කරනවා සිංහල ජපන් IT. සර් මම කරනවා සිංහල මියුසික් හිස්ටරි. මේවා හොඳයිද සර්? මේ වගේ සෙට් කෝ තියෙනවද? මම එකක් කියන්න. ආර්ට් වල තියෙන හැම සබ්ජෙක්ට් එකක්ම හොඳයි.
තේරෙනවද? හැම සබ්ජෙක්ට් එකකටම මම කිව්වා වගේ ඉසෙට් කෝ එකක් තියෙනවා. ඔබ ඔබේ කැමැත්ත පරිදි සබ්ජෙක්ට් එක තෝරන්න. ඔබට කරන්න පුළුවන් දේ තෝරන්න. ඒ කරලා Tamanට හරියයි කියලා හිතන දේ තෝරන්න. අනාගත අරමුණක් තියාගන්න. ඒ කියන්නේ ඔබ ලෝයර් කෙනෙක් වෙන්න ඕන නම් මේ సౌందර්ය විෂයන් කියන එකට ඔබට යන්න බෑ පුතා. හරි. ඒතර ඔබට අවශ්‍ය නම් අපේ సౌందර්ය විශ්වවිද්‍යාලයට යන්න ලලිත කලා උපාධියක් ගන්න අනිවාර්ය సౌందර්ය ඔබ කළ යුතුයි. ඒතර සමහරක් වෙලාවට ඔබ කියනවා සර් මට ලැන්ග්වේජස් කරන්න ඕනේ මේ කැම්පස් එකට ගිහලා කියලා. ඒතර මතක තියාගන්න කැම්පස් එකට ගිහිල්ලා ලැන්ග්වේජ් කරන්න ඕන නම් දැන් ළමයි එතකොට මගෙන් අහනවා A level ලැන්ග්වේජ් කරන්න බැයිද? ඔබට මේ ලැන්ග්වේජ් කියන දැනුම අල්ලගන්න පුළුවන් නම් හැකියාවක් තියෙනවා නම් කරන්න. නැත්නම් ආර්ට් ෆැකල්ටි එකට ගියාට පස්සේ කැම්පස් එකේ කොහොමත් ලැන්ග්වේජස් තෝරගන්න ඔබට හැකියාවක් තියෙනවා. මං ගුරුවරෙක් විදිහට පැහැදිලිව කියනවා ඔබ මගේ විෂය කරත් නැතත් මං පැහැදිලිව කියනවා ආර්ට් වල තියෙන ඕනම විෂයක් කරන්න ඔබ කරන දේ හරියට කරන්න. ඔබ නිකන් පොඩ්ඩක් හිතලා බලන්නකො මේ පොඩ්ඩක් කැම්පස් ගියපු අයියලා අක්කලාගේ සබ්ජෙක්ට් එකම සබ්ජෙක්ට් තුන කරපු යොන්ද කැම්පස් ගිහිලා තියෙන්නේ. අපේ අර රිසර්ච් ගත්ත ගොන්න අපි හදලා බලද්දි අන්තිමේට ලේඛනය ගත්තට පස්සේ මං ඉස්සරහට මගේ එන දරුවන්ට ඒක print කරලා දෙනවා බලන්න අයියලා අක්කලා කැම්පස් ගියපු සෙට් එක. පුතේ එක එක සබ්ජෙක්ට් කරපු යොන්ින්. ඔතනින් බහුතර ප්‍රමාණයක් සිංහල කරනවා ඒක ඇත්ත. සිංහල පොදුවේ ගොඩක් කට්ටිය කරනවා සාමාන්‍යයෙන් ආර්ට්ස් කරනවා නම් සිංහල වගේ විෂයක් කළ යුතුයි කියලා කියනවා. හැබැයි ඔතන ඒ ළමයි එක විෂයකට කොටු වෙලා නැහැ. මං හිතනවා ආර්ට් එකේ සාර්ථකත්වය තියෙන එතන. මොකද ආර්ට් එකෙන් තමයි වැඩිම ලංකාවේ රැකියා අවස්ථා හදන්නේ. පේන රැකියා අවස්ථා හදන්නේ අපි. නමුත් පෙනෙන නොපෙනෙන ගොඩක් රැකියා අවස්ථා හදනවා. එතකොට දැන් වෙන විෂය ධාරාවකට ගියොත් එකම මට්ටමක් නේ පුතා යන්නේ. එකම මට්ටමක්. උන් ඇවිලා ස්ට්‍රක්චර්ස් වගේ එළියට යද්දී ආකෘති වගේ යන්නේ. හැබැයි අපේ මේ సౌందර්ය විෂයන් තුලින් වෙනම මට්ටමක් හදනවා කැමැත්ත පරිදි. සමාජ විද්‍යා විෂයන් වලින් වෙනම මට්ටමක් හදනවා. භාෂා විෂයන් තුලින් වෙනම මට්ටමක් හදනවා. මේ ඔක්කොම තෝරගත්තට පස්සේ ලංකාවේ කැලණි විශ්වවිද්‍යාලයට ගියොත් ප්‍රබල ප්‍රමාණයක් තියෙනවා. රාජරට විශ්වවිද්‍යාලයට සම්මුවට ඌවැල්ලස්සට ගියොත් ඔබට කරන්න දැවැන්ත පාඨමාලා සමුදායක් තියෙනවා. මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ උසස් පෙළ මේ අවුරුදු දෙක තුල කරන වැඩ කොටස නිසා මතයි. ඒ නිසා පමණයි ඒ ඇරෙන්න මේ කියන රෙද්ද ඉසෙට් කෝ එකක් හෝ භාෂාවක් කියන මගුලක් හින්දා නෙවෙයි. නැත්නම් සබ්ජෙක්ට් එකක් කියන මගුලක් නිසා නෙවෙයි. මේක මේ වැරදියට තේරුම් ගන්න එපා. ඔබ කරන්න පුළුවන් සබ්ජෙක්ට් තුන තෝරන්න. ඒ සබ්ජෙක්ට් තුනට හොඳට පාසලේ ගුරුවරයාගෙන් ඉගෙන ගන්න. ටියුෂන් ක්ලාස් තුනක් හොඳට තෝරන්න. ඔබ අඛණ්ඩව වැඩ කරන්න. ඔබ අනිවාර්යෙන් බලන් ඉදි කැම්පස් යනවා විතරක් නෙවෙයි දිස්ත්‍රික් රැන්ක් එකකුත් දාලා තමයි කැම්පස් එකට යන්නේ. එච්චරයි මට කියන්න තියෙන්නේ. මම පැහැදිලිව කියනවා ඔබේ තීරණය මත තමයි ඔබ හරියට ගන්න තීරණය මත තමයි ඔබේ අනාගතයේ තීරණය වෙන්නේ. අපි දැකලා තියෙනවා ළමයි අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක්. සෙකන්ඩ් සයි කරද්දි මට අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් කියලා කියනවා. සර් මං ඒ ලෙවල් වලට වෙන සබ්ජෙක්ට් කරා සර් සිංහල වලට මාරු වෙනවා. ඒ ළමයා අවුරුද්දක් පහුවෙලා තමයි සිංහල වලට මාරු වෙන්නේ. ඉතින් අවුරුද්දක කොච්චර වැඩ ප්‍රමාණයක් අපි දරුවන්ට කරලා තියෙනවද පුතේ? ඒ ලෙවල් වල දිනයක්, පැයක්, තප්පරයක් පව් වුණොත් ප්‍රමාදයේ පසුතැවිල්ලට හේතු වේ කියන යථාර්ථයේ පසක් වෙනවාම තමයි. ඒ නිසා මම පැහැදිලිව කියනවා කල්ලරින්න එපා. අදම වැඩ පටන් ගන්න ඕන. තේරුණාද මයි පුතේ? මේ දැන් පටන් ගන්න ඕන. සෙමිනාර් එක ඉවර වෙච්ච විගස තමන් තනියෙන් කල්පනා කරන්න ඕන. අම්මා තාත්තා දෙන අයියා අක්කා දෙන ඇඩ්වයිස් ටික ගන්න ඕනේ. ගුරුවරු දෙන ඇඩ්වයිස් ටික ගන්න ඕනේ. ඒ ටික අරගෙන ඔබ අලුත් ගමනක් යන්න ඕනේ. මේ A level කියන්නේ ජීවිතේ දිනන විභාගය. ඔයා මේක ප්‍රෙෂර් කරන්න එපා පුතා. මේක ප්‍රෙෂර් කරගන්න එපා. මේක බොහොම සැහැල්ලුවෙන් යන්න ඕනේ. මට මතකයි මම A level කරද්දී A level රිසල්ට් ආවට පස්සේ මම සති දෙකක් තීරණය කරා මම මේ බයෝ කරනවද සයන්ස් කරනවද ආර්ට් කරනවද කියලා. සාමාන්‍යයෙන් මට හොඳ රිසල්ට් එකක් තිබ්බේ. ඒ පදනම් මත මම ආර්ට්ස් කරන්න ආවා. කිසිම ප්‍රෙෂර් එකක් නැතුව මම ආර්ට්ස් කරන්න ආවේ. මම කිසිම ප්‍රෙෂර් එකකින් හිටියේ නැහැ ආර්ට්ස් කරනවා කියලා. සබ්ජෙක්ට් ගැන කිසි අවුලක් ගත්තේ නැහැ. මගේ අක්කලා දෙන්නම විශ්වවිද්‍යාල ගිහිල්ලා තිනවා ආර්ට්ස් කරලා. හැබැයි අක්කලා දෙන්න කරපු සබ්ජෙක්ට් නෙමෙයි මම කරේ. මම හිතුවා මට කරන්න පුළුවන් සබ්ජෙක්ට් එක මොකද්ද? මම කැමති සබ්ජෙක්ට් එක මොකද්ද? මට ගොඩ යන්න පුළුවන් සබ්ජෙක්ට් එක මොකද්ද කියලා මම හිතලා තමයි මම කරේ. අද මට වැරදිලා නැහැ. මම පැහැදිලිව කියනවා ඔබේ ඇතුළත තුල ඉන්න ඒ සබ්ජෙක්ට් එකට ඉන්න දක්ෂ ශිෂ්‍යයා මරන්න එපා. ඔබ නිකන් මේ භූත කෙලින්න හදලා මේ තමන්ගේ තියෙන අනාගතය නැති කරන්න එපා. ඔබේ අනාගතය තුල ඉන්න දක්ෂෙක්. ඒ දක්ෂයා මට අවශ්‍යයි අපට අවශ්‍යයි අපේ රට ගොඩ දාගන්න.
හැබැයි ඒ දක්ෂයා මරණ තැන තමයි මේ ඉසෙඩ්ඩගේ ප්‍රධාන කොටගෙන ඒලවල මහා ලොකු කයි කතන්දර කරන අලුත් සබ්ජෙක්ට් අර සබ්ජෙක්ට් මේ සබ්ජෙක්ට් කියන එක. වාට පැහැදිලිව මම එක දෙයක් කියනවායි පුතා. ඒලවල ඉසෙඩ්ඩගේ කියන දේ විෂයෙන් විෂයට අදාළව ක්‍රමානුකූලව වෙනස් වෙනවා. අවුරුද්දෙන් අවුරුද්දට අදාළව ක්‍රමානුකූලව වෙනස් වෙනවා. විශේෂයෙන් මම එක දෙයක් කියන්නම්. මේ ගැන ඔබ පොඩ්ඩක් අහලා බලද්දි. ඉසෙඩ්ඩගේ සහිත සබ්ජෙක්ට් ගැන අහලා බලන එකක් නෙවෙයි මම කියන්නේ. ආර්ට් සබ්ජෙක්ට් ගැන අහලා බලද්දි විශේෂයෙන්ම ඔබ ඔය කැම්පස් එකට ගිහිලා තේරුමක් තියෙන අයියා කෙනෙක්ගෙන් අක්කා කෙනෙක්ගෙන් ඇරෙන්න. සමහරක් වෙලාවට දැනුමක් නැතුව ඔහේ කට උඩ දාගෙන දොඩවන කට්ටියකින් අහලා වැඩකුත් නැහැ. තව පිරිසක් ඉන්නවා. උන්ට කැම්පස් යන්න බැරි වුණාට හොඳට මේ විෂයන් ගැන අවබෝධ පිරිසක් ඉන්නවා. උන්ගෙන් අහගන්න. හරිද? එහෙම නැතුව කවුරුත් කියනවට තමන්ගේ අනාගතය තීරණය කරන්න එපා. මොකද ප්‍රශ්නේ තියෙන්නේ ආදරණීය අම්මතයත් මේක අහගන්න ඔබ ඉන්නවා නම් ළඟ ඔබේ දරුවා අවුලට පත් වුණාට පස්සේ එදාට මේ ගැටේ විසඳන්න බෑ ලියන්න බෑ. මං අනන්ත අප්‍රමාණ දරුවෝ ප්‍රමාණයකගේ අම්මලා තාත්තලාට ඒ සෝචනීය කතාපුවත් මට කතා කරද්දී අහලා තියෙනවා. මට සමහර පැතිවල ප්‍රාදේශීය ලේකම්ලා කතා කරලා කියනවා අනේ සර් මම ප්‍රාදේශීය ලේකම් කෙනෙක්. මගේ දරුවා මේ ෆස්ට් අයි මේ එක්සෑම් එකේ මේ සබ්ජෙක්ට් කරලා ඇනගත්තා. මට සර් සිංහල කරලා සිංහල උගන්වලා සබ්ජෙක්ට් එක ගොඩ දාලා දෙන්න කියලා තියෙනවා. සමහර අම්මලා තාත්තලා හැඬු කඳුලින් ඒ කතාව කියනවා. ජීවිතේ ඒ ලෙවල් තුල වැරදුනොත් වැරදුනාම තමයි. ඒ ගැටලුව විසඳගන්න යද්දී දරුවගේ කාලය යනවා දරුවගේ අනාගතයේ වියදම් වෙනවා ඒකට. මම ඒ නිසා පැහැදිලිව කියනවා අද හැමෝම දැන් තමන් තනිවම හිතන්න ඕනේ මම මේ සබ්ජෙක්ට් තුන කරන. මොකද මේ අපේ ඇත්තම කතාවකොත් අපේ රටේ එකම අවුල තියෙන්නේ ඔතන. මේ රටේ නැති දෙයක් නැහනේ. හැම ලබ්ඩටම ඇඩ්වයිස් තියෙනවනේ. හැම මගුලටම ඇඩ්වයිස් කරනවනේ. ඕලෙවල් ළමෙක් ඕලෙවල් ලියලා හරිද? රිසල්ට් එක අරගෙන ඒලෙවල් වලට යද්දී ළමයාට ඇඩ්වයිස් කරන්න තැනක් නැහැ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මම එක දෙයක් කියන්නම්. ඔබට ඇඩ්වයිස් එකක් ගන්න තැනක් තියෙනවා. පුළුවන් නම් ඒ ඇඩ්වයිස් එක ගන්න තැන බලන්න පරිහරණය කරන්න. ඒ තමයි විශ්වවිද්‍යාලයේ අත්පොත. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා යන අත්පොත. ඒ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා යන අත්පොතේ අදාළ පාඨමාලා බලලා ඒවට අදාළ රික්වයර්මන්ට් ටික බලවට පස්සේ ඔබට තේරෙයි මේ ආර්ට්ස් කරන එකේ විෂයන් කරන එකෙන් යන්න පුළුවන් තැන්. මම ඒ නිසා ඔබට පැහැදිලිව ආරාධනා කරනවා මගේ පුතා අපි දැවැන්ත වැඩ කොටසක් ඒ සඳහා කළ යුතුයි. ඒ වැඩ කොටස කරද්දී ඔබ ඉසෙඩ්ඩාගේ මේ භාෂා කැටගරිස් ගැන හිතන්නේ නැතුව ඔබ හරියට තමන්ගේ මනස ඒකාග්‍රතාවයකට පත් කරගෙන ඔබේ වැඩපිළිවෙල හදගෙන ඒ වැඩ කොටස් ටික කරගන්න කටයුතු කරා. ඒ වගේම ඔබට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි ආදරණීය අම්මලාගේ දහසකුත් බලාපොරොත්තු තියාගෙන තමයි අපේ මේ දුවදරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ. එතකොට ගිය සතියේ සිකුරාදා ඕලෙවල් රිසල්ට් එක ආවට පස්සේ පොඩි අවුල් තිබ්බ දරුවන්ට අම්මා අප්පච්චිලා කෑ ගහන්න ඇති. ගෙදර මිනිස්සු බනින්න ඇති. මම පැහැදිලිව කියනවා ඒ කිසිම දෙයකට ඔබ ඔබේ අම්මත් එක්ක තාත්තත් එක්ක පවුලේ මිනිස්සුත් එක්ක තරහකට ලක් වෙන්න එපා. තරහ ගන්න එපා. මොකද ඔබේ අම්මා තාත්තා හැමදාම මුදිතා ගුණයෙන් යුක්ත පිරිසක්. හරි? ඒ මුදිතා ගුණය කියන දේ පැහැදිලිවම ඔබේ අම්මා තාත්තට තියෙනවා. ඒ තියෙන නිසා තමයි මේ මිනිස්සු ඒ කැක්කුමට කෑ ගහන්නේ. මොකද ඔබ ඔවුන්ගේ අනාගතය ඔවුන් ඇවිල්ලා ඔබව විභාගය සඳහා සූදානම් කරවගන්නේ දැඩි කැපකිරීමකින්. ඒ මිනිසුන්ගේ ජීවිතයේ තියෙන එකම බලාපොරොත්තුව ඔබ. ඒ නිසා පසුගිය දවස් ටිකේ රිසල්ට්ස් ආවට පස්සේ සමහරක් වෙලාවට ඔබට අම්මලා තාත්තලා බනින්න ඇති. වෙලාවකට ළඟින් ඉඳන් ආදරය කරන්න ඇති. මේ හැමදේම කරන්න ඇති. මගේ පුතේ එකක් මම කියන්නම්. මම අත්දැකීමක් තියෙන ගුරුවරයෙක් විදිහට මේක කියන්නේ. මම දැකලා තියෙනවා දහස් ගණනක් දරුවන්ට උගන්වද්දී ඒ දරුවන්ගේ අම්මලා තාත්තලා ඊළ මට කතා කරනවා. සමහර පිට රටවල ඉන්න අම්මලා තාත්තලා මට කතා කරලා අහනවා දරුවන්ගේ විස්තර. සමහර විවිධ දුර ප්‍රදේශවල දරුවන්ගේ ඉන්න අම්මලා තාත්තලා කතා කරලා අහනවා දුව පුතා ඉගෙන ගන්නවද කියලා හරියට. ඒ හැමදේම කියලා මේ මිනිස්සු කියන එකම දේ තමයි ඒ පිට රටවල ඉඳගෙන දුර ඉඳගෙන කුලී වැඩ කරලා කුඹුරේ වැඩ ටික කරලා ඔෆිස් එක වැඩ කරත් මනස දවස් තිස්සෙම වෙහෙසවලා ඒ හැමදේම කරන්නේ ඔබ වෙනුවෙන්. ඒ නිසා ඔබ අබමල් රේණුකවත් ඒ මිනිස්සු කෙරෙහි තරහවක් ඇති කරගන්න එපා. ඔබේ ඕලෙවල් රිසල්ට් එකට ඒ කට්ටිය බැන්නට.
මොකද ඒ කට්ටිය බැන්නේ ඒ කැක්කුම නිසා. ඒ කට්ටිය සමහරකට අදින් පස්සේ බනින්න නැති වෙයි පුතේ. හැබැයි ඔබ මතක තියාගන්න ඔබේ මිනිසුන්ට දෙන්න තියෙනවා ලොකු ණයක්. ඒ ණය අපි පොලියත් එක්ක දෙන්න ඕන. සමහරු මගෙන් අහුවොත් ප්‍රශ්නයක්. සර් අපේ තාත්තා අපිට ජීවිත කාලෙම දහඩිය මහන්සිය වගුරුවලා කරපු කැපකිරීමට ලබා දෙන්න තියෙන හොඳම තෑග්ගක් දෙයක් තියෙනවද? සර් අපේ තාත්තා අපිට කරපු කැපකිරීමට දෙන්න නැත්නම් ඒ ණය ගෙවන්න ක්‍රමයක් තියෙනවා. සර් අපේ අම්මා දසමසක් මාව කුසේ තියාගෙන මේ ලෝකෙට වදලා නොකා නොබී මගේ කුසට ආහාර පුරවලා මාව කරදඬු උස්මහත් වෙනකම් බලාගත්ත ඒ දෙයට ගෙවන්න පුළුවන් මට ණය ගෙවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද සර්? ඒ ලෙවල් ළමෙක් ඒක අහනවනම් මං කියන්නේ ඒකට ගෙවන්න ණයක් නැති වුණාට ඒකට සමානව අපිට ගෙවන්න ණයක් තියෙනවා. ඒ ණය ඒ ගෙවන ආකාරය මගේ ඇස් දෙකෙන් මම දහස් වතාවක් මගේ දරුවෝ තුලින් දැකලා තියෙනවා. මාව හම්බෙන්න එන රිසල්ට් ආවට පස්සේ දරුවා අම්මා තාත්තත් එක්ක එද්දි ඒ ණය ගෙවපු දරුව මම ඒ රත්තරන් අම්මලා තාත්තලාගේ නේ ඇස්වල සතුටු කඳුලින් දැකලා තියෙනවා. මම පැහැදිලිව කියන්න. ඕලෙවල් විභාගේ අවුල් වුණාට ගැටලුවක් නැහැ. ඕලෙවල් විභාගේ සබ්ජෙක්ට් එක ෆේල් වුණත් අවුලක් නැහැ. ඕලෙවල් විභාගේ මධ්‍යස්ථ රිසර්ච් අවුලක් තිබ්බත් අවුලක් නැහැ. හැබැයි එකක් කියන්න. ඒ ලෙවල් අවුල් යන්න බෑ. මොකද ඒ ලෙවල් අවුල් යනවා කියලා කියන්නේ එතනින් එහාට ඔබ විතරක් නෙමෙයි ඔබේ අම්මගේ තාත්තගේ ජීවිතයත් ඔබ අමාරුවේ දානවා. මොකද අද ඔබව ඔබේ අම්මා තාත්තා ඇති දැඩි කරලා හදා බලා ගන්නේ යම්සේද තව අවුරුදු 10කින් ඔය අම්මයි තාත්තවයි ඔබ බලන්න ඕනේ. අද තාත්තා එනකන් ඔබ ගෙදර දොරකොඩට වෙලා බලන් ඉන්නවා තාත්තා ටොපියක් ගේයි. තාත්තා මට ඇඳුමක් ගේයි. තාත්තා මට මොනවා හරි ගේයි කියලා. අද අම්මට කතා කරලා කියන අම්මේ බත් ටිකක් බෙදන්න මට කන්න. හරි. අම්මට කතා කරලා කියන අම්මේ මම නාලාව ඔළුව පොඩ්ඩක් පිහිදන්න. අම්මේ මගේ උකුණ ඉන්නවා ලේන්ඩි ඉන්නවා පොඩ්ඩක් අරගෙන දාන්න. අම්මේ මගේ පොඩ්ඩක් ඔළුව අත ගන්න ඔළුවේ කැක්කුමයි කියලා ඔබ කියන. අම්මා ඇවිල්ලා ඔබට පාඩම් කරද්දි ලස්සන කතාවක් ඔබට කියලා අනාගතේ බලාපොරොත්තුවක් දීලා ඔළුව අත ගාලා තේ කෝප්පයක් ළඟට දීලා යනවා. තව අවුරුදු 10කින් ඔයා ඔක්කොම අම්මටයි තාත්තටයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එදා මම පාසල් යන කාලේ හවස 6ට 5ට අපේ අම්මා එනකම් බලන් ඉන්නවා ගෙදරට වෙලා. අම්මා මොනවද මට අරන් එන්නේ කියලා. ඒ ආදරයේ සෙනෙහස මම බලනවා. අද මම අවුරුදු 15ක් එදයි මෙහාට ආවට පස්සේ ඔයාගේ වයසින් මෙහාට ආවට පස්සේ අද මම ක්ලාස් එක කරලා මම ගෙදර යනකම් මගේ අම්මා බලන් ඉන්නවා දොරකොඩට වෙලා මගේ පුතා කොයි වෙලාවෙ දෙන්නේ කියලා. ඒක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ අද ඔයා ඔහොම හිටියට ඔයා ලොකු මහත්ෙක් නෝන කෙනෙක් වුණාට පස්සේ ඔයා එනකන් ඔයාගේ අම්මයි තාත්තයි ගෙදරට වෙලා බලන් ඉන්න. ඒතර එදා තාත්තා ආව වගේම ඔයා ගෙදර යනකන් තාත්තයි අම්මයි ගෙදර දොරකොඩට වෙලා බලන් ඉන්න. අද ඔයාගේ අම්මා තේ එකක් හදලා දීලා ඔයාගේ ඔළුව අත ගන්න යම්සේද? ඔයා තව අවුරුදු 10කින් ඔයාගේ අම්මගේ තාත්තගේ ඔළුව අත ගන්න ඕනේ. තව අවුරුදු 10කින් අම්මටයි තාත්තටයි බෙහෙත් අරන් දෙන්න ඕන ඔයා. අම්මයිටයි තාත්තටයි කණ්ඩ දෙන්න ඕන ඔයා. එදාට ඔයාගේ පර්ස් එකේ සල්ලි නැත්තම් ඒක කරන්න ඔයාට රැකියාවක් නැත්තම් එදාට ඔයාට පුතා දිව විකාගෙන මැරෙන්න හිතේ. බෙල්ලේ වැල දාගෙන මැරෙන්න හිතේ මේ මිනිස්සු දෙන්නට යම්කිසි අඩුපාඩුවක් වුණොත්. මම පැහැදිලිව කියනවා ඒ නිසා ඔබට ගෙවන්න තියෙනවා ලොකු ණයක්. ඒ තමයි අපේ ආදරණීය අම්මා තාත්තට ගෙවන්න තියෙන ලොකුම ණය. ඒ ණය පොඩියට හරි අපිට ගෙවන්න පුළුවන්. ඒ ලෙවල් විභාගේ අපි හරියට සමත් වෙලා අපේ ඉලක්කය කරා හරියට ගියොත්. මම පැහැදිලිව කියනවා අද ඉඳලා ඔබ ඔබේ අනාගතය තීරණය කරන්න. අද ඉඳලා ඔබ ඔබේ අනාගතය හදන්න. මම මගේ ආදරණීය දූල පුතාලට පැහැදිලිව කියනවා. අපිට එහෙම හිතියොත් අපි එහෙම වැඩක් කරොත් මගේ පුතේ අපිට හොඳ ඉලක්කයක් සාධනය කරගෙන ඉස්සරහට යන්නට හැකියාවක් තියෙනවා. මම අද දවසේ මේ දේශනය අවසන් කරන්නේ ඔබට එක කතාවක් කියලා. ඒ තමයි දේශනය අවසන් කිරීමට මම ගන්නවා ජැක් මා කියන චරිතය. අහලා තියෙනවද ජැක් මම? ලෝකේ ප්‍රධානතම ඔන්ලයින් shopping ජාලය තුල මේ ජාලයන් හදපු මුල්ම පුද්ගලෙක් ජැක් මා කියන්නේ. ඔබ අහලා ඇති alibaba.com කියලා එකක්. චීනේ
ක්‍රියාත්මක වන ලොකුම ඔන්ලයින් shopping අපි ගත්තාම ඔන්ලයින් shopping එකට ක්‍රියාත්මක වන ප්‍රධාන ජාලය. මෑත කාලේ කොවිඩ් හැදිච්ච අවස්ථාවෙත් අපිට ජැක් මා ඇවිල්ලා සපෝට් එකකුත් දීලා ගියා. අපිට බාණ්ඩ එහෙම ටිකක් වෛද්‍ය උපකරණ ටිකක් එයා එව්වා. ජැක් මා කියලා කියන්නේ චීනයේ ප්‍රධාන ප්‍රකෝටිපතියෙක්. කලකදී චීනයේ ධනවත්ම මිනිසා. ඔහුගේ අතීත කතාව ඔබ ඇහුවනම් මං හිතන්නේ ඔබට ගොඩාක් ලොකු දේවල් ඒ චරිතයෙන් ගන්න පුළුවන්. ජැක් මා කියන චරිතය අධ්‍යාපනයෙන් අසාර්ථක වෙච්ච කෙනෙක්. ප්‍රාථමික අංශයේ අධ්‍යාපනයෙන් හැම සබ්ජෙක්ට් එකක්ම ෆේල් වුණා. ද්විතීක අධ්‍යාපනයේ එක්සෑම් එක තුල චීනයේ හැම සබ්ජෙක්ට් එකක්ම ෆේල් වුණා. හැබැයි මොකද්ද දෙයකට ඌට ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක පිළිබඳ යම් දැනුමක් තිබ්බා. හැබැයි ජීවිතේ හැමතිස්සෙම යා ෆේල් වෙනවා. ඒ ෆේල් වෙන හැම අවස්ථාවකම මම මේ කිව්වා වගේ නැගිටින්න හදනවා. එතකොට යා චීනේ පොලිසියට බැඳෙන්න යද්දී ඒ බැඳෙන්න ගියපු මුල් කොටස් අතර හිටපු සම්පූර්ණ ප්‍රමාණයෙන් භාගයට භාගයක් ඉන්ටර්විව් එකකින් සිලෙක්ට් වෙලා ජොබ් එකට තෝරගත්ත ජැක් මාව ප්‍රතික්ෂේප කරනවා. ඒක මහා කාලකන්නිකමක් දයිවේ. ඔහු ඒකෙන් අධෛර්යයටපත් වෙන්නේ නැහැ. ඔහු KFC ආයතනයේ වැඩ කරන්න යනවා. එතන වැඩට යද්දි මතක තියාගන්න එතන හිටපු 24 දෙනාගෙන් 23 දෙනෙක් තෝරගන්න ඔහුව තෝරගන්න. ඒක කොච්චර නිකන් දරුණු ප්‍රතික්ෂේප කිරීමක්ද කියලා බලන්න. ඒ කියන්නේ හරියට මේ වගේ. ඔයා යාළුවෝ 5 දෙනෙකුත් එක්ක ඉන්නවා යාළුවෝ 4 දෙනෙක් හොඳටම රිසල්ට්ස් අරන් තියෙනවා ඔයා අවුල් රිසල්ට්ස් ගන්නවා. ඒ වගේ හැංගීමක් වාට දෙන්න එකක්. එයාට දැනෙන්න ඇත්තේද? ඒ වගේම ඔහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කෝස් එකකට ඇප්ලයි කරනවා. එතනින් ඔහුගේ ඉල්ලුම් පත්‍රය පිට 10 වතාවක් විතර ප්‍රතික්ෂේප කරනවා. මෙහෙම හිටපු ඔහු තීරණය කරනවා මට කවුරුත් දෙයක් කරන්නේ නැහැ. මමම මට දෙයක් කරන්න ඕන. මම මගේ අනාගතය හදන්න ඕන කියලා ඔහු හිතනවා යම් කිසි දෙයක්. දැන් අද ඔබ ඉන්නා වගේ තත්ත්වයක තමයි ඔහු ඉන්නේ. ඔහු හොඳට කලබලකාරී නොවි හුදකලා වෙලා මනසින් හිතනවා මම ඊළඟට මොනවද කරන්න ඕන. ඔහු කවුරුත් කියන ඒවා ගණන් ගන්න. ඔහු බලනවා මට කරන්න පුළුවන් දේ මොකද්ද? ඔහු කල්පනා කරලා අන්තිමට ගන්න සුපර් ප්ලෑන් එක. ඔහු පටන් ගන්නවා පොඩියට ඔන්ලයින් ක්‍රමයට. හරිද? සේල් කරන්නයි බයි කරන්නයි යම්කිසි වැඩමාලාවක්. එතකොට මේ ඔන්ලයින් ක්‍රමයට ඔහු භාණ්ඩ හුවමාරු කරගෙන විකුණමින් පොඩියට ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කරනවා. ලෝකේ කාටවත් හිතා ගන්න බැරි වෙන විදිහට ඒක වර්ධනය වෙලා අවසානයේ ටික කාලයක් යද්දී ඔහු දැකපු හීනෙට ඔහුට ළඟා වෙන්න හැකියාව ලැබෙනවා. හැම තැනකින්ම ප්‍රතික්ෂේපිත ඔහු එදා ඒ ගත්ත හුදකලා වෙලා තමන් තනියෙන් හිතලා ගත්ත තීරණය නිසා අවසානයේදී චීනේ ධනවත්ම ව්‍යාපාරිකයා බවට පත් වෙනවා. මම පැහැදිලිව ඔබට කියනවා අද දැන් මම මගේ දේශනය අවසන් කරනවා තව ස්වල්ප මොහොතකින්. මේ දේශනය අවසන් වෙලා අදයි හෙටයි ඕනම දවසක් කරගෙන ඔබ තනියෙන් හොඳට හිතන්න. O level රිසර්ච් ගත්ත ඔබට ඔබම තනියෙන් හිතලා තමයි ඔබේ ජීවිතේ ඒකාලෝක කරගන්න යම්කිසි ගේම් එකක් ගහන්න වෙන්නේ. මං හිතනවා ඒකට අනිත් කට්ටිය මැදිහත් විය යුත්තේ නැහැ. ඔබට ගන්න පුළුවන් ඔබේ අනාගත තීරණය මොකක්ද කියන කාරණේ. A level O level අවුල් ගියා කියලා වහ බොන්න ඕනේ නැහැ. O level අවුල් ගියා කියලා සියදි විහානි කරගන්න ඕනේ නැහැ. O level කියන්නේ ජීවිතේ නොවන බව තීරණය කළා ජීවිතේ පෙරදෙන්නේ නැති වෙන්න හරියට වැඩ කරන්න ඕනේ. දැන් සමහරු කියන්නේ එහෙමනේ. O level අවුලන්නේ නැහැ. O level කියන්නේ ජීවිතේ නෙවෙයි ජීවිතේ පෙරදිලා නැහැ. මම පැහැදිලිව කියනවා O level කියන්නේ ජීවිතේ නොවුනට O level අවුල් ගියා නම් A level වලින් එතනින් ගොඩ ගියේ නැත්තම් ජීවිතේ පෙරදෙනවා කියලා කියන්නේ ඒක O level වල පෙරදීමට වඩා භයානකයි. ඒ නිසා මම පැහැදිලිව ඔබට කියනවා මෙතෙන් සිට ඔබ A level ගැන හිතන්න. A level වල ආර්ට්ස් ගැන හිතන්න. ආර්ට්ස් වල කරන සබ්ජෙක්ට් ගැන හිතන්න. ඔබ ඒකට අදාළව පාසල් ගුරුවරුන්ගෙන් ගිහලා හොඳට ඉගෙන ගන්න. ටියුෂන් ක්ලාස් ටිකක් හරියට තෝරගන්න. ඔබ එක දිගට වැඩ කරන්න. ඔබ යන ගමන කාටවත් වළක්වන්න බෑ. යලිත් ඔබට ආරාධනා කරනවා අමිහිරි හෝ මිහිරි අතීතය අමතක කරලා මිහිරි සුන්දර ජීවිතයේ තෘප්තිමත් විය හැකි අනාගතයක් නිර්මාණය කරන්නට වර්තමානයේ ඉඳගෙන අපි වැඩ කරමු.